සාදු සාදු. ප්‍රඥාවන්ත පින්නතුනි, අද දවසේ පිනැති දෙව් මිනිසුන් ඔබ හැමදෙනාම බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුමතයෙන් සර්වඥ භාෂිතයෙන් පෝෂණය වෙන්නට ඒ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ සිසිලින් හදවත් නිවා ගන්නට ඉඩහසර උදා කරගත්ත පුණ්‍යවන්ත මොහොතකයි මේ පසු වෙන්නේ. නිරන්තරයෙන් සිහිපත් කරනා වගේ මේ මොහොතත් පින්නති ඔබ හැමදෙනාම පාවිච්චි කරන්නට බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශනය තුල ප්‍රතිපදාව තුල හික්මෙමින් ලැබුණු මොහොත තුල පලනෙලා ගන්නට අවශ්‍ය කරන වටපිටාව සම්පාදනය කරගන්න. ඒකෙන් අදහස් කරන්නේ ඔබ නොදන්නවා වුණාට පින්නැති ඔබට මේ මොහොතත් සැකසීලා තියෙන්නට පුළුවන්. මේ මොහොතත් ඔබේ සසර ස්වභාවය තුල ඒ මහා ගිනිගත් දැවෙන පීඩා සහිත සසරෙන් මිදෙන මොහොත මේ මොහොත වෙන්නටත් පුළුවන්. එදා මෙදා තුල කිසිවෙකුට එය සැලසුම් සහගතව මේ මොහොතේ සිදුවේ යයි අනුමාන කරගෙන සිදුවක් නෙවෙයි. අහඹු ලෙස අහඹු මොහොතක අහඹු අවස්ථාවක ලැබුණු සත්පුරුෂ ඇසුර, ඒ තුල ලැබුණු සදහම් ශ්‍රවණය, ඒ තුල සිදු වූ විමසීම, ඒ විමසුම ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් සිදු කළ එකක්. අන්නේ එවැනි ස්වභාවයට අනුව බොහෝම නොසිතූ විරූ ලෙස අවබෝධයට පත්වීම අතීතයේ සිට වර්තමානයේ දක්වාම සිදුවෙමින් පැවතුණා. ඒ නිසාම මේ මොහොතත් පිනැති ඔබ හැමදෙනාගේම භාග්‍යවන්තම පුණ්‍යවන්තම මොහොත වෙන්නට පුළුවන්. එවැනි ස්වභාවයක ඉඳගෙන මනාකොට සිහියෙන් එළඹගත් සිහි ඇතිව අවබෝධ කිරීමේ කැමැත්තෙන් උවමනාවෙන්ම මේ මොහොත තුල ධර්ම ශ්‍රවණය කරන්නට ඔබ හැමදෙනාම උත්සාහ කරන්නට ඕනේ. ස්වාමීන් වහන්සේලා හැම වෙලාවෙම කරුණාවෙන් මෛත්‍රියෙන් ඔබට මේ බුද්ධ ශාසනය ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය කරන අවවාදයයි මේ ධර්ම දේශනා හරහා සිද්ධ කරන්නේ. අපි සතුටුයි ඒ පින්නති ස්වාමින් වහන්සේලාගේ කැපකිරීම වෙනුවෙන්. ඔබ හැමදෙනාම නිරන්තරයෙන් උන්වහන්සේලාට කෘතගුණ දක්වනවා නම් අප කරන කැපකිරීම වෙනුවෙන් ඔබ කෘතගුණ දක්වනවා දකින්නට අපි කැමැතියි. ඒ කෘතගුණ දැක්වීම සිදුවිය යුතු වන්නේ
භෞතිකව නෙවෙයි. කෘතගුණ දැක්වීම සිදුවිය යුතු වන්නේ මේ ශ්‍රවණය කරන ධර්මයට අනුව පිළිපදිමින් බුද්ධ ශාසනය ඵලදායි ලෙස ප්‍රයෝජනයටගෙන ඒ බුද්ධ ශාසනය තුල නිවෙමින් සැනසෙමින් පෘථග්ජන භූමිය ඉක්මවමින් ආර්ය භූමිය තුල පිළිසිඳ ගන්න තත්වයකට ශ්‍රාවක පින්වත් දෙව් මිනිසුන්පත් වුණොත් අන්න එය තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ සත්පුරුෂයන් වහන්සේලා කරන කැපකිරීම වෙනුවෙන් ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක පින්නතුන් සිදු කරන ඉහළම කෘතගුණ දැක්වීම. එපමණයි ඔබෙන් යම් වූ දෙයක් කැමති නම් එපමණමයි කැමති වෙන්නේ. ඒ නිසා ඔබ කැමති නම් ඔබ වෙනුවෙන් ඔබේ හිත නිවන්නට දහම් දෙසන ස්වාමින් වහන්සේලාටත් බුදු සමිඳුන්ටත් කළ ගුණ සලකන්න මේ දහම් මඟ තුල හික්මෙන්න පින්නතුනේ. වීරයෙන් සිහියෙන් හික්මෙමින් ඒ දම්දියේ සිසිලසත් විඳින්න. වියලිලා ඉරිතැල්ලා තියෙන සිත් සතන් නිවා ගන්න. සදාකාලිකම සැනසීමට සුවයටපත් වෙන්න. එහෙම ඔබ සුවයටපත් වෙමින් එසේ ඔබ සුවපත් වූ බව දැන ගැනීමමයි අප ලබන ඔබ අප වෙනුවෙන් පුද කරන ඉහළම කෘතගුණ සැලකීම වන්නේ. ඒ තුලින් පමණයි භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාත් සතුටු වෙන්නේ. උන්වහන්සේලා සතුටු කරන්නට පුළුවන් එකම ක්‍රමය ඒකයි. ඒ නිසා ඔබ යුතුයකම් ඉෂ්ට කරන්නට කැමති නම් භාග්‍යවතුන් වහන්සේට එලෙස යුතුයකම් ඉටු කළොත් පිනැති ඔබ හැමදෙනාම තමන්ගේ අමාමෑණියන් වහන්සේට බුදු පියාණන් වහන්සේට මේ ලෝකේ එකම එක්කෙනෙක් බොහෝ දෙනෙකුට මවෙක් පියෙක් වුණා නම් ඒ අමාමෑණියන් වහන්සේ බුදු පියාණන් වහන්සේමයි. මේ ලෝකේ වෙන කිසිවෙකුට තනි කෙනෙකුට බොහෝ පිරිසෙකුට අම්මයි තාත්තයි දෙන්නම වෙන්න පුළුවන් වෙලා නැහැ. හැබැයි බුදු සමිඳුන්ට පුළුවන් වුණා අම්මා වෙන්නත් අමාමෑණියන් ලෙස, තාත්තා වෙන්නත් බුදු පියාණන් ලෙස, ගුරුවරයා වෙන්නත්, ආචාර්යවරයා වෙන්නත්, මාර්ගෝපදේශකයාණන් වෙන්නත්, කල්යාණ මිත්‍රයා වෙන්නත්, හොඳම හොඳ යාළුවා වෙන්නත් බලන්නකෝ ඒකේ ස්වභාවය. ඒ නිසා එවැනි හොඳ මිතුරෙක් ලද, හොඳ මවෙක් ලද, හොඳ පියෙක් ලද, හොඳ ගුරුවරයෙක් ලද පිනැති ඔබ අන් සියලු දේ නොලදද වාසනාවන්තයි. ඔබ වාසනාවන්තයි. ඔබ භාග්‍යවන්තයි. ඒ පින්වන්ත භාග්‍යවන්ත ඔබට, ඒ ප්‍රඥාවන්ත ඔබට අද දවසේ බුදු පියාණන් වහන්සේගේ අවවාදය විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙනවා ටිකක් වෙනස් විදිහට. ඒ තමයි උන්වහන්සේගේ මාර්ගෝපදේශනයට අනුව ඔබ කලක් තිස්සේ හික්මුණා කියන විශ්වාසයෙන් යුතුව මේ දේශනය කරනවා. බුදුරජාණන් වහන්සේගේ දහම් ගඟුල ගලා ගියේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියන ක්‍රමයට.
උන්වහන්සේගේ දේශන විලාසය එක පාරට ගැඹුරකට ඇදගෙන ගියේ නෑ. ක්‍රමානුකූලව ටිකෙන් ටික බොහොම සියුම්ව සරල තැන සිට ගැඹුර දක්වා රැගෙන ගියා. එහෙම ගියාම ගැඹුරත් සරලයි වගේ තමයි දැනෙන්නේ. ඒ වගේම උන්වහන්සේගේ ධර්ම ගංගාව මුළු ලෝකයේ පුරාවටම විහිදෙන්නට සැලැස්සුවා. පැතිරෙන්නට සැලැස්සුවා. ගලා යන්නට සැලැස්සුවා. ඒ නිසා බුදු ඇසින් දකිනවා මේ ලෝකයේ තුල විවිධ වූ ප්‍රඥා මට්ටම්, විවිධ වූ පුණ්‍ය ශක්ති මට්ටම්, කුසල ශක්ති මට්ටම්, දක්ෂතා සහිත විවිධ වූ හැකියාවන් සහිත විවිධ වූ ස්වභාවයේ විවිධත්වයක් සහිත දෙව් මිනිසුන් තමයි දකින්නට පුළුවන් වෙන්නේ. ඒ එකිනෙකාගේ ප්‍රඥාවේ ස්වභාවය සාපේක්ෂයි. අවබෝධයට ඉඩ ඇති බව සාපේක්ෂයි. වීරයේ ස්වභාවය සාපේක්ෂයි. හේතුඵල සකස් වී ඇති ස්වභාවය සාපේක්ෂයි. ඒ නිසා ඒ සියලු දෙනාටම ගැලපෙන විදිහට ඒ තැන්වල විවිධ මට්ටම් වල පවතින ඇත්තන්ට ගැලපෙන ආකාරයෙන් උන්වහන්සේ දහම් දෙසාගෙන ආවා. ඒ ස්වභාවය තුල මොහුකුරාගිය ප්‍රඥාවක් නොමැති, වීරයක් නොමැති, බොහෝ කොට වූ නිවනට අවශ්‍ය කරන මට්ටමට හේතු සකස් නොවිච්ච අසරණ අහිංසක සමහර අපේ පින්නතුන් වෙනුවෙන් උන්වහන්සේ ලෞකික සම්මාදිට්ඨියට අනුව දහම් දෙසන්ට කටයුතු කළා. පූර්ව භාග ප්‍රතිපදාවට අනුව. එතකොට ඒක බුදු සමිඳුන්ගේ ක්‍රමවේදය. ඒ නිසා කර්මය, කර්මඵලය පිළිබඳ විශ්වාසයෙන්, ඒ වගේම පින පව පිළිබඳව විශ්වාසයෙන්, ඊට අනුරූපව බොහෝ කොට දුගතියට හේතු සැකසිච්ච පින්නතුන් ඒ දුගතියෙන් අත්මුදවල සුගතිය තුල හරි පවතින්නට අවශ්‍ය විදිහට ඒ පින්නතුන්ට මඟ පෙන්වීම සිද්ධ කළා. ඒ ඔස්සේ දානය, සීලය, පරිත්‍යාගය ආදී කාරණා බුදු සමිඳුන් පෙන්වා දෙන්නට විග්‍රහ කරන්නට උත්සාහ කළා. එවැනි කාරණාවන් දස පුණ්‍ය ක්‍රියා, දස රාජ ධර්ම, දස පාරමිතා ආදී ස්වභාවයන් පිළිබඳව විමසලා බලද්දී බොහෝ කොට දකින්නට තියෙන්නේ මේ පූර්ව භාග ප්‍රතිපදාවට අදාළ කාරණාවක්. ඒ වගේම දසවස්තුක සම්මාදිට්ඨිය, එහෙම නැත්නම් මේ ලෞකික මට්ටමේ සම්මාදිට්ඨියට අවශ්‍ය කරන කාරණාම. එතකොට මේ දේවල් අවශ්‍ය නැද්ද? ඇත්තටම අවශ්‍යයි. කවුරු හරි කෙනෙක් ලෝකෝත්තර මට්ටමේ සම්මාදිට්ඨියට පැමිණෙනවා නම් පැමිණෙන්නේ හැබෑවටම මේ ලෞකික වූ දසවස්තුක සම්මාදිට්ඨිය ඔස්සේ. එතකොට ඒක නිසා මේ විවිධාකාර ස්තර සහිත විවිධාකාර බුද්ධි මට්ටම්, වීරවන්ත මට්ටම්, ප්‍රඥාවේ ස්වභාවයන් සහිත මේ නෙළුම් විලේ යන්තමින් ගසෙන් එළියට ආපු පුංචි පොහොට්ටු තියෙනවා. සමහර වෙලාවට ඒවා තව තවත් මෝරනවා, සමහර වෙලාව ඒවා එතනම කුණු වෙලත් යනවා. ඊට වඩා ටිකක් මෝරපු පොහොට්ටු තවත් මෝරපුවා ජලයෙන් මතු පිටට එන්න ඔන්න මෙන්න තියෙන විදිහේ නෙළුම් පොහොට්ටු වගේම ජලයෙන් මතු පිටට පැමිණිලා, හිරු එළිය ලැබිලා, විකසිත වෙලා, ලෝම සුවඳවත් කරන බොහොම සුන්දර සුදු නෙළුම් මලුත් මේ නෙළුම් විලේ තියෙනවා. එනිසා ඒ අරහත් වගේ තත්වයක ලෝම සුවඳවත් කරන සුදු නෙළුම් වගේම ක්‍රමානුකූලව ඒ දෙසට සුදුසුකම් ලබන
නෙළුම් කැකුළුත් නෙළුම් විලේ තියෙනවා. ඒ නිසා මේ විවිධ වූ මට්ටම් වල නෙළුම් කැකුළු වල ස්වභාවයට අනුව බුදුසම්දුන් දහම් දෙසුවේ. ඒ නිසා පින්නතුනේ අද මම මේ කරන දේශනාව අපට ලැබෙන කාලයත් එක්ක මුළු ඒ දාන කතා, සීල කතා, සග්ග කතා, ඊළඟට කාමයේ ආදීනවේ නෙක්ඛම්මයේ ආනිසංස ඔස්සේ දීර්ඝ දේශනයක් තුල ඇවිදින් මේ සාමුක්ඛංශික දේශනාව, චතුරාර්ය සත්‍ය ආර්ය දේශනාව සිදු කරන්න තරම් අපිට කාලයක් නැහැ. මොකද ඒ වෙනුවෙන් විශාල කාලයක් වැය කරන්නට වෙනවා. ඒ නිසා මම මේ කරන දේශනය පිළිබඳව ඔබට හැඳින්වීමක් කරනවා. මේ මොහොතේ මම අර බුදු සමිඳුන් සිදු කළ ඒ పూర్ව භාග ප්‍රතිපදාව ඔබ හොඳින් ශ්‍රවණය කළා. ඔබ ඊට අනුව කාලයක් තිස්සේ හික්මිලා, ඔබ හොඳට දන් දීලා, හොඳට සිල් රැකලා, හොඳට සමතයට අදාළ බණ භාවනාවන් කරලා මේ බුද්ධ ශාසනය තුල හොඳ හැසිරිනු බොහොම පින්වන්ත, බොහොම සිල්වන්ත, බොහොම ගුණවන්ත උවැසියන් කියන අදහස ඇතිව මේ මොහොතේ ඔබව එතෙනිනුත් තවත් ඉහළට ඔසවා තබන්න මේ දේශනය කරනවා. එතකොට මේ දේශනයේදී ඔබට කිසි විටක හැඟෙන්න බෑ මේ දේශනය තුල කතා කරන කාරණාවන් වලින් ඔබ අර කලින් කරගෙන ආපු දන් දීම්, සිල් රැකීම්, සමතාදී භාවනා කිරීම කිසිවක් නොවැදගත් දේවල්ය, වැඩකට නැති දේවල්ය, ඒවා නොකල යුතු දේවල්ය කියන අදහසක් මේ දේශනෙන් ඔබට එන්න බෑ. එහෙම එනවනම් ඔබට හරියට දේශනේ තේරලා නැහැ. ඒ නිසායි ආරම්භයේදීම මේ සිහිපත් කරන්නේ මේ දේශන ඇහෙද්දී ඔබට යම්කිසි බුද්ධ ශාසනයේ පරමාර්ථය ඔබ හිතනවට වඩා ඉන්න මට්ටමට වඩා වෙනස් එකක් කියන අදහසක් එනවා. එතකොට ඒක එන්නම ඕනේ. එතකොට මේ අදහස ඔබට දෙන්නේ අර මේ අවුරුදු ගාණක් මේ බුද්ධ ශාසනය තුල හික්මිලා මේ බුද්ධ ශාසනය තුල සත්පුරුෂ ඇසුර ලබලා සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ වගේම ඒ ශ්‍රවණය කරපු ධර්මයට අනුව හොඳින් මනසිකාරය කරලා ඒ යෝනිසෝ මනසිකාරයෙන් ඇති කරගත්ත පදනම් අවබෝධයක් තුල ඇති හොඳ ශ්‍රද්ධාවක ඉඳගෙන ඒ ශ්‍රද්ධාව ඉඳන් ලෝකයේ දුකයි කියලා දැකලා ඒ දැකපු දුක් සහිත ලෝකයෙන් මිදෙන්නට ඇතිවෙච්ච උවමනාව තියෙන පිරිසකටයි මේ දේශනේ කරන්නේ. එතකොට ඔබ මේ වෙනකොට යම්කිසි ගමනක් පැමිණි පිරිසක්. ඒ ගමනක් පැමිණි පිරිසටයි මේ දේශනේ වැදගත් වෙන්නේ. එහෙම නැතුව නවම වූ දේශනයක් විදිහට මේ ශ්‍රවණය කරනවා නම් ඒක සමහර වෙලාවට ඔබට කොයිතරම් දුරට ගැළපෙයිද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ නිසා පිනති ඔබ දක්ෂ වෙන්නට අවශ්‍යයි මේ මුලින් සිහිපත් කර කාරණාව හිතේ තබාගෙනම මේ දේශනාව ශ්‍රවණය කරන්න. මොකද මේ මොහොතේ මේ දේශනාව ශ්‍රවණය කරන්න කෙනා එයා ආර්ය දේශනාව ශ්‍රවණය කරන්නට සුදුසු මට්ටමක ඉන්නවා කියන අදහස ඇතිවයි මේ දේශනය කරන්නේ. එතකොට එවැනි ස්වභාවයකට පත්වෙන්න අවශ්‍ය මට්ටමට ලෞකික මට්ටමේ ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ලෞකික මට්ටමේ ශ්‍රද්ධාව ලෝකෝත්තර මට්ටමේ ශ්‍රද්ධාවක් දක්වා ඔසවා තබාගත් කෙනෙකුට මේ දේශනයට අනුව යම්කිසි අදහසක් ගන්න පුළුවන් වෙනවා ඇත්තටම බුද්ධ ශාසනයේ කුමක් සඳහාද කියලා. ඇත්තටම බුද්ධ ශාසනයේ කුමක් සඳහාද කියලා යම් අදහසක් ගන්න පුළුවන් වෙනවා. මොකද අපේ ජීවිතේ බොහොම කෙටි එකක්.
ඒ කෙටි ජීවිත කාලය ඇතුලේ අපට මහා කාලයක් අරන් මහා දේවල් කරන්නට තරම් අපට වටපිටාවක් නැහැ. ඔබෙත් මගේ ජීවිතේ කුමන මොහොතක වේලිලා යයිද දන්නේ නැහැ. එවැනි වේලෙන්න මොහොත කොයි මොහොතද කියලාවත් හිතා ගන්න බැරි ස්වභාවයක පවතින ජීවිතයක් උරුම කරගත්ත දෙව් මිනිසුන් වන අප හිතන්නට වෙනවා කොයිතරම් හදිස්සි විය යුතුද, කොයිතරම් කැපවිය යුතුද, කොයිතරම් වීරය කළ යුතුද මේ ලැබිච්ච අවස්ථාව බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච මොහොත මගහැර නොගන්නට. මේ මොහොත මගහැරෙනවා කියන එකේ තියෙන අලාභය, මේ මොහොත මගහැරෙනවා කියන එකේ පාඩුව ඔබට හිතා ගන්නවත් බැරි වේවි. ඔබේ ජීවිතය ඔබට ලෞකික වශයෙන් භෞතික වශයෙන් විවිධ අලාභ වෙලා තියෙනනේ, පාඩු වෙලා තියෙනනේ, පරාජය වීම වෙලා තියෙනනේ. සමහරලාට ඒවා ඔබට පපුවට යවුල් වලින් හුල් වලින් අනිනා වගේ දැනලා තියෙනවනේ. හැබැයි දරුවනේ මේ බුද්ධ ශාසනය ලැබිච්ච මොහොතේ ඒ බුද්ධ ශාසනයෙන් ඵල නෙලා නොගෙන ඔබ අසරණව මැරලා ගියොත් ඒ ඵල නෙලා ගන්නවා නැමැති ලාභය ලබා නොගෙන ඔබ පාඩුවටපත් වුනොත්, පරාජයටපත් වුනොත්, ඒ වගේම ඔබ එයින් ප්‍රයෝජන නොගත්තොත් ඔබට අර සමහර වෙලාවට භෞතික ලෞකික දේවල් අහිමි වෙලා බොහෝ පීඩා වින්දා වගේ නෙමෙයි, ඒ වගේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත භයානක වූ අහිමිවීමක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඔබට දැනෙන්නේ ඔබ ලෝකයේ දෙස බලන විදිහත් එක්ක, අවිද්‍යාවෙන් මුලාවෙන් ඉඳන් බලන විදිහත් එක්ක ඔබට මේ බුද්ධ ශාසනය අහිමි වෙන එක මහා පාඩුවක් විදිහට ඔබට නොදැනෙනවා වෙන්නට පුළුවන්. ඒකට හේතුව හැබෑවටම ඔබ මුලාවක් තුල, අවිද්‍යාවක් තුල ඉන්න නිසා. නමුත් ශාස්ත්‍රීය ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන් ඔබට උත්සාහ කරන්න පින්නතුනේ තේරුම් ගන්න, වීර කරන්න පින්නතුනේ තේරුම් ගන්න, ඔබට පෙනෙන සත්‍යයත් බුදුවරුන්ට පෙනෙන සත්‍යයත් අහසට පොළොව වගේ. ඒ නිසා බුදුවරුන්ගේ දැක්මයි සත්‍ය කියන විශ්වාසයෙන් අප සිටින්නේ මුලාවක කියන විශ්වාසයෙන් ඔබට සිද්ධ වෙනවා අහං ජානාමි භගවා ජානාති, මම දන්නේ නැහැ, බුදු සමිඳුන් දන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේව විශ්වාස කරලා ශාස්ත්‍රීය ගෞරවයෙන් උන්වහන්සේගේ දේශනයට අනුව පිළිපැදිය යුත්තේ සම්මා පටිපදාවමයි. ප්‍රතිපදාව මිච්ඡානං එය හල යුතුයි. පිළිපැදිය යුතු ප්‍රතිපදාව සම්මා විය යුතුයි. බුද්ධ ශාසනයක් තුල මිච්ඡා වූ සියලු ප්‍රතිපදාවන් අයිති මාරයට, සම්මා පටිපදාව අයිති බුදුවරුන්ට. බුද්ධ ශාසනයක් තුල ශ්‍රාවකයා මාරයාගේ ප්‍රතිපදාව තුල හික්මෙන්නේ නැහැ. මාර ධර්මයන් තුල හික්මෙන්නේ නැහැ. මාර ධර්මයන්ට ඉඩ දෙන්නේ නැහැ. හැම මොහොතකම බුද්ධ ධර්මයට, බුද්ධ විශේෂයට, බුද්ධානුමතයට අනුවමයි ක්‍රියාත්මක වෙන්නේ. බුද්ධානුමතයට අනුව ක්‍රියාත්මක වෙනවා නම් ඔහු ක්‍රියාත්මක විය යුතු වන්නේ, අය ක්‍රියාත්මක විය යුතු වන්නේ මිච්ඡා ප්‍රතිපදාවක් තුලද නැහැ, සම්මා ප්‍රතිපදාවක් තුලයි. එහෙනම් මේ ඔබට දේශනා කරන්නට හදන්නේ බුද්ධ ශාසනයක සම්මා ප්‍රතිපදාවයි.
ඒ පටිපදාව හඳුනා ගන්න විදිහයි. ඒ ප්‍රතිපදාව හඳුනා ගැනීමම ඔබට සම්මා පටිපදාවට පැමිණෙන්නට පහසු කරනවා. අන්නේ පහසු කිරීම වෙනුවෙන් ප්‍රතිපදාව හඳුන්වා දීම වෙනුවෙනුයි මේ දේශනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබෑවටම මේ දේශනය තුළ ඔබට සම්මා පටිපදාව මුණ නොගැහුණත් සම්මා පටිපදාව හඳුනා ගන්නට ඔබට අවශ්‍ය තැනට ඔසවා තබන්න මේ දේශනාව ඉවහල් වේවි. ඒ නිසා හැබෑවටම බුද්ධ ශාසනය චතුරාර්ය සත්‍ය අවබෝධයක් වෙනුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිදුවන්නේ නිර්වාණය සාක්ෂාත් වීම. එහෙමත් නැත්නම් දුකෙන් නිදහස් වෙන එක. දුකෙන් නිදහස් වෙලා නිර්වාණයටපත් වෙන්න අවබෝධ කළ යුතු ධර්මයන් 4ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ධර්මයන් 4ට චතුරාර්ය සත්‍ය කියන වචනය උන්වහන්සේ පාවිච්චි කරනවා. දැන් මේ මොහොතේ මේ උත්සාහ කරන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දේශනා කරන්නට නෙවෙයි. අපි මනාකොට මනවින් පිළිවෙලට චතුරාර්ය සත්‍ය අවබෝධය වෙනුවෙන් අවශ්‍ය කරන දේශනා ඔබ වෙනුවෙන් තිරින කරලා තියෙනවා. එතකොට ඒ තුල පටිපදාව හොඳට විග්‍රහ වෙලා තියෙනවා. මේ දේශනය කරන්නේ ඔබට හැබෑවටම සම්මා පටිපදාවයි මිච්ඡා පටිපදාවයි වෙන්කොට හඳුනා ගන්න. එහෙම හඳුනාගෙන සම්මා පටිපදාව පිළිබඳව විශ්වාසය ඇති කළා ඒ දේශනා කරලා තියෙන සම්මා පටිපදාව තුළ හික්මෙන්නට ඔබට ආරාධනා කරන්නටයි මේ දේශනය කරන්නේ. එහෙමනම් මේ බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධය වෙනුවෙන් නම් චතුරාර්ය සත්‍ය අවබෝධයට පත්වීමෙන් සිද්ධ වෙන්නේ අවිද්‍යාව දුරු වෙන එක. අවිද්‍යාව දුරු වෙලා විද්‍යාවට පත් වෙන එක. විද්‍යාවට පත්වීමත් එක්කයි අසත්‍යයෙන් මිදලා සත්‍ය අවබෝධයට පත් වෙන්නේ. ඒ සත්‍ය අවබෝධයටමයි නිවන කියලා හඳුන්වන්නේ. නිවන කියලා වෙනත් යමක් ඇත්තේ නැහැ. නිවන කියලා කියන්නේ සත්‍ය අවබෝධයට. ඒ අවබෝධයේදී ලෝක සත්‍ය විදියටත් ලෝකෝත්තර සත්‍ය විදියටත් මනවින් පිරිසිදුව පිළිවෙලකට අවබෝධයටපත් වෙනවා. සම්මුති සත්‍ය, පරමාර්ථ සත්‍ය, ආර්ය සත්‍ය විදියට ඒ සෑම සත්‍යයක් පිළිබඳවම දැනගත යුතු දේ මනාකොට දැනගන්නවා, දැක ගන්නවා, අවබෝධ කරගන්නවා. ඒ නිසා මෙන්න මේ අවිද්‍යාව නිසා මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සැකසෙන මේ දුක් ස්වභාවය පිළිබඳව එයින් මිදෙන්නට අවශ්‍ය නම් එහෙමත් නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධයක් වෙනුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයට පත් වුණා කියලා කියන්නේ අවිද්‍යාවෙන් මිදුණා කියන එකම නම් එතකොට හැබෑවටම අවිද්‍යාව කියලා කියන්නේම චතුරාර්ය සත්‍ය අවබෝධයක් නොමැතිකමමයි. එහෙමනම් අපිට අවිද්‍යා කියන මේ වචනය පිළිබඳවත් බුද්ධ දේශනාවට අනුව යම් කිසි අදහසක් ගන්න එක හොඳයි මේ කාරණාව තුළ ඉස්සරහට යන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අවිද්‍යාව කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංචස්කන්ධේ ආස්වාදය, ආදීනවය, නිස්සරණය නොදැනීම කියලා.
එතකොට අවිද්‍යාව කියන එක මේ පංචස්කන්ධේ එක්ක සැකසෙන ආස්වාදේ ආදීනවය දන්නේ නැත්තම් එහි නිස්සරණය කෙසේද කියලා හඳුනන්නේ නැත්තම් ඒකේ නා ඉන්නේ අවිද්‍යාවක. එහෙමත් නැත්තම් අවිද්‍යාව කියලා කියන්නේ පංචස්කන්ධේ නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥානවල ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් නොදැනීම කියලා එක විදිහට විග්‍රහ කරනවා. ඊළඟට තවත් විදිහකට බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව විග්‍රහ කරනවා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං කියලා. ඒ කියන්නේ දුක්ඛාර්ය සත්‍ය දන්නේ නැහැ, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය දන්නේ නැහැ, දුක්ඛ නිරෝධ ගාමිනී දුක්ඛ සමුදයාර්ය සත්‍ය දන්නේ නැහැ, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය දන්නේ නැහැ, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය දන්නේ නැහැ. ඒ පිළිබඳව අදහසක් නැහැ, අවබෝධයක් නැහැ. එතනත් අවිද්‍යාවයි. ඊළඟට තවත් විදිහකින් බුදුරජාණන් වහන්සේ මේක විග්‍රහ කරනවා පුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං පුබ්බන්ත අපරන්තේ අඥානං ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාද ධම්මේසු අඥානං කියලා. එතකොට මෙතෙන්දී මේ පුබ්බන්තේ අඥානං කියලා කියන්නේ අතීත පංචස්කන්ධයන් පිළිබඳව අවබෝධයක් නැහැ, අදහසක් නැහැ. ඒ වගේම අපරන්තේ අඥානං කියලා කියන්නේ අනාගත පංචස්කන්ධය පිළිබඳව අවබෝධයක් නැහැ. ඒ වගේම පුබ්බන්ත අපරන්ත ඒ අඥානං කියලා කියන්නේ මේ මොහොත තුල සකස් වෙන ස්කන්ධය පිළිබඳව අදහසක් නැහැ. ඒ වගේම ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාද ධම්මේසු අඥානං කියලා කියන්නේ පටිච්ච සමුප්පන්නව සැකසෙන ඒක නිවැරදි විදිහට පුබ්බන්ත අපරන්තේ අඥානං කියලා කියන්නේ මේ අතීත ස්කන්ධයත් අනාගත ස්කන්ධයත් කියන මේ ස්කන්ධ දෙක පිළිබඳවම එයාට අවබෝධයක් නැහැ කියන එක. ඒ වගේම ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාද ධම්මේසු අඥානං කියලා කියන්නේ මේ මොහොතේ පටිච්ච සමුප්පන්න විදියට හේතුඵල වශයෙන් සැකසෙන ස්කන්ධ ස්වභාවය පිළිබඳවත් එයාට එහි අනිච්ච බව, එහි දුක් සහගත බව, එහි අනාත්ම ස්වභාවය ගැන අදහසක් නැහැ කියන එක. එතකොට මේ කාරණාව මේ අඥානං කියන කාරණාව, ඒ කියන්නේ ඒ පිළිබඳව අවබෝධයක් නැහැ, ඥානයක් නැහැ කියන කාරණාව උන්වහන්සේ හරි අපූර්ව වචන ටිකකින් විග්‍රහ කරනවා. අඥානං අදස්සනං අනනුබෝධං අප්පටිවේදෝ කියලා. අපිට තේරෙන විදිහට කිව්වොත් අඥානං කියලා කියන අඥානයි, ඥානයක් නැහැ, අවබෝධයක් නැහැ, අදහසක් නැහැ කියන එක. ඒ වගේම අදස්සනං එහෙම දැක්මක් නැහැ, දර්ශනයක් නැහැ කියන එක. ඊළඟට අනනුබෝධං අවබෝධයක් නැහැ. ඒ වගේම අප්පටිවේද ප්‍රතිවේද කළා නැහැ, ප්‍රත්‍යක්ෂ කළා නැහැ, අවබෝධ කළා නැහැ මේ අදාළ කාරණාවන් පිළිබඳව. එතකොට ඔබේ අවිද්‍යාව දුරු වෙන්න ඕනේ මෙන්න මේ සම්බන්ධයෙන්. වෙනත් දේවල් සම්බන්ධව තියෙන අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ වුණාට වැඩක් නැහැ. ලෝකයේ විවිධය විවිධ දේවල් පිළිබඳව තියෙන වැරදි දෘෂ්ටිය දුරු වෙලා නිවැරදි දෘෂ්ටියට ආව වෙන්න පුළුවන්. කාලයක් ලෝකයේ පැතලී කියලා හිතන් හිටපු ඒ වැරදි අදහස දුරු වෙලා ලෝකේ ගෝලාකාරයි කියන නිවැරදි අදහසට ආවයි කියලා එයා අවිද්‍යාව දුරු වෙලා විද්‍යාවටපත් වුණා කියලා මේ ධර්ම මාර්ගය තුල ධර්ම කතාවේදී කියන්නේ නැහැ. නූතන විද්‍යාවට අනුව තිබිච්ච එයාලගේ අවිද්‍යාවෙන් දුරු වෙලා විද්‍යාවට ආව වෙන්න පුළුවන්. නමුත් ධර්ම කතාවට අදාළ අවිද්‍යාවෙන් දුරු වෙලා විද්‍යාවට ආව කියලා කියන්නේ ආස්වාදයේ සම්බන්ධව ස්කන්ධයන් සම්බන්ධව මේ එහෙමත් නැත්නම් මේ විදිහේ මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධව මේ කාරණාවන් පිළිබඳව අවබෝධයටපත් වීම, ඥාණයටපත් වීම, දර්ශනයටපත් වීම, ප්‍රතිවේධයටපත් වීම. එතකොට මේ විදිහේ මේ මහා භයානක මායя
හැබෑවටම මාරයා කියලා අවිද්‍යාවට කියලා කියන්නත් පුළුවන්. මෙන්න මේ මාර ස්වභාවය විසින් ඒ මාර ස්වභාවය ප්‍රත්‍ය කරගෙන මේ මාර ධර්මයේ ප්‍රත්‍ය කරගෙන සම්පාදනය වන ධර්මයක් තියෙනවා. ඒ ධර්මයට කියනවා සංකාර කියලා. එතකොට මෙතනින් තමයි මම මේ දේශනෙට පදනම දාගන්නේ. අවිද්‍යාව නැමැති මාර ධර්මයේ ප්‍රත්‍ය කරගෙන සමුදය වන ධර්මයක් තියෙනවා සංකාර කියලා. එතකොට සංකාර සමුදය වෙන්නේ අවිද්‍යාවෙන් කියලා කිව්වහම ඔබට තීරණයක් ගන්න බෑ සංකාර සමුදය වීමේ එකම ධර්මය අවිද්‍යාවයි කියලා. ඒතර මේ ලෝකේ යම් ධර්මයක් සමුදය වෙන්න එකම එක වූ ධර්මයක් පමණයි තියෙන්නේ කියලා අදහසක් මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ නැහැ. අපි මෙතන කතා කරන මට්ටමට ප්‍රමුඛ ප්‍රබල ප්‍රකට අදහසට අනුව අපි මේ දේශනය කරගෙන යනවා. එතකොට අවිද්‍යා සමුදයෙන් සංකාර සමුදය වෙනවා. එතකොට අර අවිද්‍යාව කියන එක ගැන දැන් ඔබට අදහසක් තියෙනවා. නමුත් අපිට මේ දේශනයේදී වැදගත් වචනය සංකාර කියන එක. එතකොට මේ දේශනය සංඛාර පිළිබඳව හැඳින්වීමක් කරන්නයි මේ සිද්ධ කරන්නේ. එතකොට ඒ සංඛාර සමුදය වෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. ඒ සංකාරයාගේ ප්‍රත්‍යේ ස්වභාවය තමයි මම අර කලින් විග්‍රහ කළේ අවිද්‍යාව කියන්නේ කුමන ස්වභාවයක්ද කියලා. එතකොට එවැනි වූ අවිද්‍යාවක් ප්‍රත්‍ය කරගෙන එවැනි වූ ස්වභාවයක් නිසා අනනුබෝධය නිසා අපටිවේදය නිසා ඒ වගේම අඥාන නිසා අදස්සනය නිසා ඒ චතුරාර්ය සත්‍ය ආදිය පිළිබඳව ස්කන්ධ ආදිය පිළිබඳව ආස්වාදය ආදිය පිළිබඳව තියෙන මේ අදස්සනය නිසා මේ සංකාරයන් ගොඩනැගෙනවා. එතකොට මෙතෙන්දිම තේරෙනවා ඒ කියපු ධර්මයන් පිළිබඳව දුක්ඛේ අඥානං වෙනකොට දුක්ඛේ ඥානං තිබුණා නම් දුක්ඛ සමුදය අඥානං වෙනකොට දුක්ඛ සමුදය ඥානං තිබුණා නම් දුක්ඛ නිරෝධයේ අඥානං වෙනකොට දුක්ඛ නිරෝධයේ ඥානං තිබුණා නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං වෙනකොට ඥානං නම් මේ සංකාර සමුදයක් සිද්ධ වෙන්නේ නැහැ. සංකාර සමුදය වෙන්න නම් අර චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව අඥාන ස්වභාවය නිසා අනනුබෝධ අපටිවේද දස්සනං ආදී ස්වභාවය නිසායි මේක සිද්ධ වෙන්නේ. පැහැදිලියි ඔබට. ආස්වාදේ ආදීනවයක් විදිහටම දැක්කනම් නිස්සාරණයටපත් වුණා නම් මේක වෙන්නේ නැහැ. මේ මොහොත තුල මේ මොහොත තුල සකස් වෙන පටිච්ච සමුප්පන්න ධර්මයන්ගේ යථා ස්වභාවය දකින්ට සමත් නම් මේ ස්කන්ධ සමුදය මේ සංකාර සමුදය වෙන්නේ නැහැ. ඒ වගේම එවැනි ස්වභාවයට මේ పూర్ව ස්කන්ධයන් අපර ස්කන්ධයන් ආදී පිළිබඳව ඒ ස්කන්ධයන් වල යථාර්ථය දකින්නට දක්ෂ වුණා නම් ඇත්තටම වර්තමාන මොහොතේ ස්කන්ධයන් වල යථාර්ථය දකින්නට දක්ෂ වුණා නම් పూర్ව ස්කන්ධයන් අපර ස්කන්ධයන් ආදී පිළිබඳව ගැටලු ඇති වෙන්න ඉඩකුත් නැහැ. ඔන්න ස්කන්ධ සංකාර සමුදය පිළිබඳව තියෙන දල අදහස. එතකොට මොකද්ද මේ සංකාර කියලා කියන්නේ? හැබෑවටම සංකාර කියන පදයේ සරල අදහසක් විදියට සංකත කොට අபிසංස්කරණය කරන අදහසින් සංකාර කියලා තමයි දේශනේ සඳහන් වෙන්නේ. එතකොට ඒක නිකන් වචන ටිකක් විතරයි. ඔබට එහෙම වචන විදියට මේක වැඩක් වෙන්නේ නැහැ. මේක මොකද්ද මෙතන වෙන්නේ? ඇත්තටම අபிසංකාර කරනවා කියලා කියන්නේ අபிසංකාර වීම තුලනේ සංකාර බවට පත් වෙන්නේ. එතකොට මේ අபிසංකාර වෙනවා කියලා කියන්නේ
අනාගත විපාක විඳින්න මොනවා හරි ටිකක් හැදෙනවා කියන එක. අනාගතේ අපිට සැප ගේන්න දුක ගේන්න මොනවා හරි ටිකක් හැදෙනවා කියන එක. ඔන්න අபிසංකාර වෙනවා කියලා කියන්නේ ඒක. අபிසංකාර වෙනවා කියලා කියන්නේ අපිට අනාගතයේ සැප හම්බෙන්න හරි දුක් හම්බෙන්න හරි අනාගතයේ ඉන්න හරි අනාගතයට යන්න හරි මේ පැවැත්ම වෙනුවෙන් මොනවා හරි හැදෙනවා. දැන් බුද්ධ ශාසනයේ තියෙන පවතින නෙමෙයිනේ. බුද්ධ ශාසනයේ තියෙන්නේ පැවැත්මෙන් මිදෙන්න. බුද්ධ ශාසනයේ තියෙන යන්න නෙමෙයිනේ. බුද්ධ ශාසනයේ තියෙන නතර වෙන්න. ඒතර සංඛාර වලින් කරන්නේ නතර වෙන එක නවත්තලා යන්න ඉඩ හදලා දෙනවා. පැවැත්මට ඉඩ හදලා දෙනවා. නැවැත්මට ඉඩ හදලා දෙන්නේ සංඛාර පැවැත්මට ඉඩ හදලා දෙනවා. අපිට ඕනේ පැවැත්ම නෙමෙයි. බුද්ධ ශාසනය තුල උගන්වන්නේ නැවැත්මට. සෑම පැවැත්මක් තුලම සෑම යෑමක් තුලම සෑම ගමනක් තුලම විඩාවක් දුකක් තියෙන්නේ. එතකොට මේ විඩාව දුරු කරගෙන දුක දුරු කරන්නටයි නැවැත්ම යෝජනා කරන්නේ. හැබැයි මේ අபிසංකාර ස්වභාවය තුළ මේ සංකාර සකස් කරන සංකත කොට අபிසංස්කරණය කරන ස්වභාවය තුළ ක්‍රියාත්මක වෙන්නේ විපාක පිනිස විපාක විඳින්න අවශ්‍ය කරන කර්ම සමුදය කිරීමක් සිද්ධ වෙනවා. එතකොට මේ විදිහට මේ කර්ම සමුදය වෙන මට්ටමේ අபிසංස්කරණය සිද්ධ වෙන්නේ කාමය ලෙස හිතාගත් කාම ගුණ. මේ කාම ගුණ ටිකක් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක්, ධම්ම. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම කියන මේ අරමුණු ටික කාමය කියලා හිතාගෙන ඒවා කාම නෙමෙයි ඒවා කාම ගුණ. කාම ගුණ ටික කාමය කියලා හිතාගෙන ඒවත් එක චන්දරාගයෙන් බැඳිලා ඒ චන්දරාගයෙන් බැඳීම තුලයි මේ අபிසංකාර නැත්තම් මේ ඔය කියන ඔය විපාක විඳින්න අවශ්‍ය කරන ශක්තිය හදලා තියාගන්නේ. ගමනට අවශ්‍ය කරන දහන පෝෂක ටික හදලා තියන්නේ. නැවැත්ම වෙනුවට පැවැත්ම හදාගෙන තියාගන්නේ ඔය කාම ගුණ කාමයයි කියලා අරගෙන අවිද්‍යාවෙන් ඒ කාම ගුණ ඇතුලෙන් කාමය හොයන්න ඒවත් ඇතුලේ රාගයෙන් බැඳිලා තමයි මේ අபிසංකාර නැමැති මේ අවශ්‍ය කරන දහන ශක්ති ටික හදාන්නේ. දහන පෝෂක ටික හදා. දැන් ඉතින් ගමන යන්න පුළුවන්. ඇයි විපාක විඳින්න සැප දුක් ලැබමින් යන්න තැනක් හදලා පාරක් හදලා වාහනයක් හදලා අවශ්‍ය කරන ශක්තියත් ලබා දීලා දැන් තියෙනවා. ඉතින් යන්න තියෙනවා. යන ගමනේදී ඉතින් ඔන්න වේගෙන් යනවා, හිමින් යනවා, සුව පහසු යනවා, විඩාවටපත් වෙනවා, හැප්පෙනවා, දුකටපත් වෙනවා, නෑදෑයෝ සතුටු අය හම්බ වෙනවා, සැපටපත් වෙනවා. ඉතින් ඔහොම යනවා මේ ගමන යනවා. දහන පෝෂක ඉවරනකම්ම යනවා. හැබැයි දහන පෝෂක නිකන් ඉවර වෙන්නේ නැහැ. දහන පෝෂක ඉවර වෙන්නේ ඇත්තටම අවිද්‍යාව දුරු වීමත් එක්කයි. තණ්හාව දුරු වීමත් එක්කයි. මෙතන මේ කාම ගුණ එක්ක කාමයේ ලෙසගෙන චන්දරාගයෙන් බැඳෙන ස්වභාවයෙන් නිදහස් වෙනකන් එතන චන්දරාගය තණ්හාව. ඒ තණ්හාවෙන් නිදහස් වෙනකන් තර තණ්හාව දුරු වෙන්නේ අවිද්‍යාව දුරු වීමත් එක්ක තමයි. අවිද්‍යාව දුරු වෙන්නේ අර කාම ගුණ කාමයේ නොවන බව එයාට අවබෝධ වෙනවා. මෙතන මේ කාම ගුණත් එක්ක චන්දරාගයෙන් බැඳිලා සකස් වෙන ඒ අபிසංකාර ස්වභාවය ඇත්තටම ඒ තුල ස්කන්ධ ස්වභාවය උපාදාන ස්කන්ධ ස්වභාවය නිරූපණය වෙනවා. ආස්වාදේ නිරූපණය වෙනවා. කාමයේ නිරූපණය වෙනවා. දුක නිරූපණය වෙනවා. ලෝකේ නිරූපණය වෙනවා. ඉතින් ඕක තමයි ඔය හදාගෙන යන්නේ. එතකොට මෙන්න මේ සංකාර වචන විදියට ගත්තොත් සංකාර කොටස් තුනක් තියෙනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙඤ්ඤාභි සංකාර. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙඤ්ඤාභි සංකාර කියලා. ඒක තවත් විදියට විග්‍රහ කරනවා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලාත්. හැබැයි කොහොම වුණත් මතු විපාක ඇති කරන මේ ධර්ම ටික දැන් පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, ආනෙඤ්ඤාභි විදියට කිව්වත් ඒ වගේම කාය වචී චිත්ත සංකාර කියලා කිව්වත්
ඇත්තටම මේ සිද්ධිය තුළදී එකම දෙයක් වෙන්නේ. මොකද පුඤ්ඤාභි සංකාරයක් සකස් වෙන්න පුළුවන් කාය සංකාරයක් තුලත් වචී සංකාරයක් තුලත් මනෝ සංකාරයක් තුලත්. අපුඤ්ඤාභි සංකාරයත් දැන් උදාහරණයක් විදිහට මලක් පූජා කරනවා. ඒතර පුඤ්ඤාභි සංකාරය ඒක කාය සංකාරයක් ඔස්සේ සිදුවෙන දෙයක්. සතෙක් මරනවා අපුඤ්ඤාභි සංකාරය. කාය සංකාරයක් තුලින් සිද්ධ වෙනවා. බොරුවක් කියනවා අපුඤ්ඤාභි සංකාරයක්. වචී සංකාරයක් තුල සිද්ධ වෙනවා. ඒ විදිහට ඒක තේරුම් ගත්තාම හරි. ඒක දිගට විග්‍රහ කරන්නේ මම මේ වටපිටාව හදාගෙන යන්නේ මගේ අවශ්‍ය කාරණාවට එන්න. එතකොට මේ ඔස්සේ මෙන්න මේ ස්වභාවය තුල අවිද්‍යාව හින්දා පංචස්කන්ධය දැන් තමන් ලෙස අරගෙන තියෙන්නේ. අවිද්‍යාව හින්දා පංචස්කන්ධය තමන් විදිහට අරගෙන මේ පංචස්කන්ධ ස්වභාවයේ දුක්ඛ ස්වභාවය දකින්නේ අවිද්‍යාව හින්දා. තමන් ලෙස ගත්ත පංචස්කන්ධේ හැබෑවට මේ දුක පිරිසිඳ දකින්නට එයාට දක්ෂ නැහැ. එයා ඒක දුක පිරිසිඳ දකින්න දක්ෂ නැහැ මේ තියෙන අවිද්‍යාව හින්දා. අන්න ඒක එහෙම නොකර මේ පංචස්කන්ධයට ඇලුම් කරනවා. අවිද්‍යාවින්ද මේ පංචස්කන්ධය දුකයි කියලා දකින්න නැතුව සැපයි කියලා දැකලා දැන් මේ පංචස්කන්ධයට ඇලුම් කරනවා. මෙන්න මේ ඇලුම් කිරීම මේ ඇලීම නිසා මේ ඇලීම ඇත්තටම හේතු වෙන්නේ දුකට. මේ පංචස්කන්ධයට ඇලුම් කිරීම දුකට හේතු වෙනවයි කියලා මෙයාට තේරෙන්නේ නැහැ. මෙයාට පේන්නේ නැහැ. ඒ නිසා අවිද්‍යාවෙන් සැකසෙන මේ වර්තමානයි අනාගතයි පංචස්කන්ධය මෙයා පෝෂණය කරනවා. අවිද්‍යාව තුළින් සැකසෙන වර්තමාන පංචස්කන්ධයත් අනාගත පංචස්කන්ධයත් මෙයා දැන් දිගට පෝෂණය කරනවා. ඇයි එයාට මේ අවිද්‍යාවින්ද මේ පංචස්කන්ධය කියන පංචස්කන්ධ දුකක් විදියට පේන්නේ නැති නිසා එයා වර්තමාන පංචස්කන්ධයට අනාගත පංචස්කන්ධයට මේ පංචස්කන්ධයට ඇලුම් කරනවා. ඇලුම් කරන්නේ යාර දුකක් කියලා ඒක තේරෙන්නේ නැහැ. අවබෝධ වෙලා නැහැ, දන්නේ නැහැ. ඒතර මේ අවිද්‍යාවෙන් පංචස්කන්ධය දුකක් වෙච්ච පංචස්කන්ධය දුකක් බව නොදැන සැපයි කියලා හිතාගෙන මේකට ඇලුම් කරනවා. මෙන්න මේ ඇලීම හේතුවෙන් ඇලීම දුකට හේතුයි කියලා පේන්නේ නැතුව දිගට අවිද්‍යාවෙන් යුක්තව මේ සැකසෙන වර්තමානයි අනාගතයි ස්කන්ධයන් පෝෂණය කරන්නට මෙයා ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙයා කරන්නේ මේ ස්කන්ධ පෝෂණය කිරීමත්. මම පුංචි උදාහරණයක් කියන්නම්. ඒ උදාහරණ කිව්වම ඔබට හොඳට හිතා ගන්න පුළුවන් මොකද්ද මේ වර්තමාන අනාගත ස්කන්ධ පෝෂණය කරනවා කියලා කියන්නේ අවිද්‍යාව තුළ ඉඳගෙන. එතකොට ඔබ නිකන් අදහසක් ගන්න. දැන් සමහර කෙනෙක් අපුඤ්ඤාභි සංකාරයක් සකස් වෙන විදිහට වත්මන් පංචස්කන්ධයක් පෝෂණය කරනවා කියලා හිතන වර්තමාන පංචස්කන්ධයක් පෝෂණය කරන්නට ඔන්න සත්තු මරනවා. සත්තු මරනවා මේ මොහොතේ වර්තමානයේ සකස් වෙන මේ ස්කන්ධය පෝෂණය කිරීමේ කැමැත්තෙන්. එයා සත්තු මරනවා. ඒ සත්තු මරීම තුළ හැබෑවටම සකස් වෙන්නේ අපුඤ්ඤාභි සංකාරයක්. එතකොට ඒ අපුඤ්ඤාභි සංකාරයකිනුයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට ඒ වගේම අපි ඔකේ තව පැත්තක් බලමු පුඤ්ඤාභි සංකාරයක් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපුඤ්ඤාභි සංකාරයක්ම බලමු. අනාගත ස්කන්ධයක් පෝෂණය කරන්න. අනාගතයේ සමුදේවන ස්කන්ධයක් පෝෂණය කරන්න හිතාගෙන ඔන්න දැන් මම ඉන්නවා. මම අනාගතෙත් ඉන්නවා. අනාගතයේ ඉන්න අයයි සැකසෙන හිතාගත් ස්කන්ධ ස්වභාවයක් අනාගතයේ සමුදේවන ස්කන්ධ ස්වභාවයක් වෙනුවෙන් එයා බිලි පූජා කරනවා. අනාගතයේ සමුදේ වෙලත් නැහැ තාම. සමුදේවන රූප වේදනා සංඥා සංකාර ස්වභාවයක් වෙනුවෙන් ඒ ස්වභාවය තමන් කියලා අරගෙන ඒ ස්වභාවය මගේ කියලා අරගෙන
ඒ ස්වභාවය වෙනුවෙන් මෙයා බිලි පූජා කරනවා. ඒ බිලි පූජාවෙන් ඒ අනාගතයේ සමුදය වන ස්කන්ධ ස්වභාවයට යහපතක් වේවා, සිතක් වේවා, දියුණු වේවා කියලා හිතාගෙන බිලි පූජා කරනවා. හැබැයි කරන්නේ ප්‍රාණඝාතයක්නේ. බිලි පූජා කරන්නේ සත්තු මරලා බිලි දෙනවා. ඒක අපුඤ්ඤාභි සංකාරයක්. එතකොට අපුඤ්ඤාභි සංකාර ඔස්සේ අනාගත ස්කන්ධ පෝෂණය කරන්නට අවිද්‍යාවෙන් යුක්තව මේ අවිද්‍යාවෙන් යුක්තව ක්‍රියාත්මක වෙනවා. ඒ තුල අපුඤ්ඤාභි සංකාරයක් සිද්ධ වෙන්නේ. එතකොට ඒ විදිහට අනාගත භව පෝෂණය කරන්නත් අපුඤ්ඤාභි සංකාරය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම වර්තමාන ස්කන්ධ ක්‍රියාත්මක වෙන්නත් අපුඤ්ඤාභි සංකාර ක්‍රියාත්මක වෙනවා. ඔය අනුසාරයෙන් ඔබට පුඤ්ඤාභි සංකාර පිළිබඳවත් අදහසක් ගන්න පුළුවන්. එතකොට මේ පුඤ්ඤාභි සංකාර කියන එක සරලව අපිට පින කියලත්, අපුඤ්ඤාභි සංකාරය කියන එක පව කියලත්, ආනිඤ්ඤාභි සංකාර කියන එක ධ්‍යාන කියලා ගත්තත් වරදක් නැහැ. සරල විදියට ඔබට තේරුම් ගන්න. එතකොට පුඤ්ඤාභි සංකාරය සිද්ධ වෙන්නේ දැන් ඔබට මේක හොඳට තේරුම් ගන්න. පුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ දානමය, සීලමය, භාවනාමය, කාමාවචර, රූපාවචර කුසල්. දානමය, සීලමය, භාවනාමය, කාමාවචර, රූපාවචර කුසල්. පින්. පුඤ්ඤාභි සංකාර. මේක සකස් වෙන්නේ මොකෙන්ද? අවිද්‍යාවෙන්. අවිද්‍යාව තුල ඉඳගෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ අනවබෝධයෙන් දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා. අවිද්‍යාවෙන් අවිද්‍යාපච්චය සංඛාරා, අවිද්‍යාපච්චය සංඛාරා, අවිද්‍යාපච්චය පුඤ්ඤාභි සංඛාරා. අවිද්‍යාපච්චය සංඛාර කියන එක තමයි, මේ සංඛාර තමයි තුනකට බෙදෙන්නේ. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා. එතකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් සැකසෙන චතුරාර්ය සත්‍ය පිළිබඳව අනවබෝධයෙන් සැකසෙන මේ පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ මේ ආර්ය දේශනයට අනුව පින්නතුනේ සම්මා පටිපදාව නෙමේ, මිච්ඡා පටිපදාවයි. සම්මා පටිපදාව අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර වේ, සංකාර ප්‍රත්‍යයෙන් විඥාන වේ නෙමේ. සම්මා පටිපදාව අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධා, සංකාර නිරෝධෝ විඥාන නිරෝධා. මේක දුක නිරෝධ කර කර ලෝකේ නිරෝධ වෙවි යන එකක් තමයි සම්මා පටිපදාව කියලා කියන්නේ. කවදාවත් බුද්ධ ශාසනයක සම්මා පටිපදාවක් අවිද්‍යාවෙන් ආරම්භෙන්නේ නැහැ. බුද්ධ ශාසනයේ සම්මා පටිපදාවක් ආරම්භෙන්නේ විද්‍යාවෙන්. ඒ නිසා තවමත් ඔබ අවිද්‍යාවෙන් ආරම්භෙන මිච්ඡා පටිපදාවක් තුල ක්‍රියාත්මක වෙනවා නම් එයින් මිදිය යුතුයි කියලා කියන්නයි මේ දේශනාව කළේ. එතකොට එයින් මිදිය යුතුයි නම් එයින් මිදියන්න දක්ෂ වෙන්නේ කවුද කියන එකත් මම දේශනේ ආරම්භයේදී කිව්වා. මොකද ඒ සඳහා අදක්ෂ කෙනා කෙසේ හික්මිය යුතුද? ඒ කෙනා තවම අවිද්‍යාව තුල ඉඳගෙන හෝ අපුඤ්ඤාභි සංකාරයෙන් මිදිලා පුඤ්ඤාභි සංකාරය තුල හරි සිටිය යුතුයි. ඒ පිළිබඳව විවාදයක් නැහැ. මොකද පුඤ්ඤාභි සංකාරයට වඩා අපුඤ්ඤාභි සංකාරය භයානකයි. අඩුමතරමේ දෙදෙනාම යක්කු උනත් යක්කු දෙන්නගෙන් ටිකක් හරි භයානක බව අඩු යකා තෝරගන්නට වෙනවා මේ මට්ටමේදී. හැබැයි ආර්යෝ සියලු යක්ෂයෝ ප්‍රතික්ෂේප කරනවා. බුදුවරයෝ සියලු යක්ෂයෝ ප්‍රතික්ෂේප කරනවා. පෘථග්ජන ගෝත්‍රය තුල ඉන්නකම්, ශ්‍රද්ධාවේ පහළම මට්ටමේ ඉන්නකම්, දසවස්තුක සම්මාදිට්ඨියේ ඉන්නකම්, ලෞකික සම්මාදිට්ඨියේ ඉන්නකම්, කර්මය කර්මඵලය තුල ඉන්නකම් එයාලට සිද්ධ වෙනවා යක්කු දෙන්නගෙන් එක යකෙක් තෝරගෙන ඒ යකත් එක්ක වසන්න. ඒ යකත් එක්ක වසන්න.
ඔබට හිතා ගන්න පුළුවන් පින්නතුනේ යකෙක් යක්ෂණියක් එක්ක වසද්දි කොහොමද කියලා. හැබැයි කැමැති වුණත් අකමැති වුණත් ඔබට යකා යක්ෂණී එක්ක වසන්න වෙනවා. සමහරු විවාහ වෙන්දිත් ඕක දැනම තමයි කරන්නේ. සමහර වෙලාවට යකා විදියට යක්ෂණී විදියට පෙනෙන්නේ නැතුව සමහර අසරණ අහිංසකයන්ගේ ජීවිත යක්ෂ විමානයක් බවට විවාහයත් එක්ක පත්වෙච්ච අවස්ථා තියෙනවා. සමහර අයට පුළුවන්කම ලැබෙනවා ඒ තුල ඉන් පස්සේ හෝ Taman යක්ෂ විමානෙට වැදුනත් ඒ යක්ෂ විමානෙනුත් මිදිලා හැබෑවටම ඒ යක්ෂ විමානයම පාවිච්චි කරලා ඒනුත් මිදෙන තැනට දක්ෂ වෙච්ච අයත් ඕන තරම් ඉන්නවා. ඒ නිසා මම මේ සිහිපත් කළේ අවිද්‍යාවෙන් සැකසෙන පුඤ්ඤාභි සංකාරත් ඇතුලේ යකෙක්ම තමයි ඉන්නේ. එතකොට ඔබට මම මේ කියන එක ඇතුලේ වෑංගයෙන් කියවෙනවා දානය ඇතුලෙත් යකෙක් ඉන්නවා, සීලය ඇතුලෙත් යකෙක් ඉන්නවා, භාවනාව ඇතුලෙත් ලෞකික මට්ටමේ භාවනා ඇතුලෙත් යකෙක් ඉන්නවා. එතකොට බුද්ධ ශාසනයේ තියෙන්නේ අවිද්‍යාපච්චය සංකාර. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සැකසෙන සංකාර, සංකාර ප්‍රත්‍යයෙන් සැකසෙන විඥාන විදියට ඒ ඔස්සේ ගිහිල්ලා උපාදාන පච්චය භව, භව පච්චය ජාති, ජාති පච්චය ජරා මරණ දුක්ඛ දෝමනස්ස සකස් කරන්න නෙවෙයි. බුද්ධ ශාසනයේ තියෙන්නේ අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධා, සංකාර නිරෝධෝ විඥාන නිරෝධා. ඔහොම ගිහිල්ලා උපාදාන නිරෝධා, භව නිරෝධෝ, භව නිරෝධා, භව නිරෝධෝ ජාති නිරෝධා, ජාති නිරෝධෝ දුක්ඛ රස නිරුද්ධයි කියන තැනට එන. එතකොට මේක අහනකොට සමහර කෙනෙකුට එතකොට හාමුදුරනේ පින් ඕන් නැද්ද, සිල් ඕන් නැද්ද, භාවනා ඕනේ නැද්ද ওই ප්‍රශ්නේ. එතකොට මම මේ ප්‍රශ්න වල මේ උත්තරයක් මුලින් දීගෙනයි මෙතෙන්ට ආවේ. එතකොට මේ දේශනේ ආර්ය භූමියේ පිළිසිඳ ගන්න ඔන්න මෙන්න ඉන්න පෘථග්ජන භූමිය ඉක්මවන්න ඔන්න මෙන්න ඉන්න වතුරේ උඩ කෙළවරටම ඇවිල්ලා ඉරේලිය වැටෙනකන් නිවන් දකින්න බලාගෙන ඉන්න ප්‍රඥාවන්ත දක්ෂ විචක්ෂණ සත්පුරුෂ ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරයෙන් හික්මෙලා ඒ ඔස්සේ හොඳ මට්ටමක ඉන්න ශ්‍රාවකයා වෙනුවෙන් මේ දේශනය කරන්නේ. අන් හැම කෙනාම පූර්ව භාග ප්‍රතිපදා ඔස්සේ දන් දීගෙන සිල් රැකගෙන මේ ගමන එන්න ඕනේ. ඒක නැවත නැවත කියන්නේ මේ දේශන වැරදි විදියට ගන්නවා. එක අම්මා කෙනෙක් දවසක් මට කතා කරලා කියලා ස්වාමීන් වහන්සේ මම මේ පූර්ව භාග අන්‍යාගමික කියන දේශනාව අහලා මම දන් දීදී හිටියා. මම දැන් ඒ දාන දෙන එකත් නතර කළා කියලා. මේ දේශන ඇහුවාම දන් දෙන අය දන් දෙන එක නතර කරන්නේ නැහැ. මේ දේශන ඇහුවාම සීලයක පිහිටපු අය සීලය නතර කරන්නේ නැහැ. මේ දේශන ඇහුවාම භාවනා කරපු අය භාවනාව නතර කරන්නේ නැහැ. ඒක මෙහෙමයි වෙන්නේ. දන් දීපු අය දන් දෙනවා. දන් දෙන මොහොතේ සැකසෙන ස්කන්ධයන්ගේ අනිච්ච දැක. සිල් රැකපු අය සීලයක පිහිටනවා. සිල් රැකපු අය සීලයක පිහිටනවා. දැන් රකින්න එකෙන් ඉවත් වෙලා පිහිටනවා. ඒ පිහිටන සීලය තුල සැකසෙන ස්කන්ධයන්ගේ යථාර්ථය දැක. භාවනා කරපු අය ලෞකික භාවනාවගෙන් මිදිලා ලෝකෝත්තර භාවනාවට විදර්ශනාවට යොමු වෙනවා. සෑම මොහොතකම ෂණයක සමුදේවන ස්කන්ධයන්ගේ උදේවැය දකින මට්ටමට. මේකෙන් වෙන්නේ මෙච්චර කල් තිබිච්ච එක තවත් ඉහළ එකක් බවට පත්වෙන එකක් විතරයි. මෙච්චර කල් දන් දීපු අය අර්ථවත්ව දන් දෙනවා මිසක්, මෙච්චර කල් සිල් රැකපු අය සීලයක පිහිටනවා මිසක්, මෙච්චර කල් ලෞකික භාවනා කරපු අය ආර්ය භාවනා ලෝකෝත්තර භාවනා කරනවා මිසක් ඒව නැතුව යනවා නෙමෙයි. වඩාත් හොඳම නිවැරදිම අර්ථවත්ව බුද්ධ ශාසනයට ගැලපෙන, බුද්ධානුමතයට ගැලපෙන, බුද්ධානුමත දාන සීල භාවනා මට්ටමට බුද්ධ ශාසනයට ආවේනික
බුද්ධ ශාසනය තුලම විතරක් ක්‍රියාත්මක වන අන්‍යාගමික නොවන මිච්ඡා පටිපදාවෙන් මිදුණු සම්මා පටිපදාවට අනුවම ක්‍රියාත්මක වන සුපිරිසිදුම කිරිම කිරි විවිධ වූ අපද්‍රව්‍ය නොමුසු කිරිම කිරි වැනි පිරිසිදු බොදුනුවන් බිහිවීමක් වෙන්නේ මේකේ. ඒ ඔස්සේ සියලු මිත්‍යා මතවාද මිත්‍යා දෘෂ්ටි මිත්‍යා දේවල් සියල්ල දුරු වෙනවා. සියලු තිරස්චීන විද්‍යාවන්ගෙන් ඈත් වෙනවා. සියලු ආකාරයේ රැකීම් වලින් ඉවත් වෙනවා. සියලු ආකාරයේ නිරන්තරයෙන් වෙනදාටත් වඩා දාන ආදී ක්‍රියා සිද්ධ වෙනවා. ඒ ක්‍රියා සිද්ධ වෙන ක්‍රියාත්මක භාවය තුල ඒ අය ඒ තුල සමුදය වෙන ස්කන්ධයන්ගේ යථාර්ථය දකිනවා. ඒ දාණය යා භාවනාවක් කරගන්නවා. ඒ තුල දාන භාවනාවක් ගොඩනගෙනවා. එයාගේ සීලය රැකීම වෙනුවට එයා සීලයක පිහිටනවා. පිහිටි සීලය තුල පද රහිත පිහිටි සීලයක් තුල ක්‍රියාත්මක වෙනවා. ඒ තුලත් සමුදය වන සතුට ප්‍රසාදය ආදී ස්වභාවය තුල ගොඩනැගෙන ආස්වාදී ආදීනව දකිනවා. එහෙමත් නැත්නම් ස්කන්ධයන්ගේ අනිච්ච දකිනවා. ඒක සීල භාවනාවක් බවට පත් වෙනවා. ඒ වගේම ලෞකික මට්ටමට අයිති සමාධිය අරමුණු කරගත්ත භාවනාවල් වෙනුවට එයා සෑම මොහොතක්ම සිහිය පවත්වමින් සමුදය වන ස්කන්ධයන්ගේ ආස්වාදයේ ආදීනව එහෙම නැත්නම් ස්කන්ධයේ අනිච්ච දකින යථාර්ථය දකින මට්ටමට එයාගේ භාවනාව දියුණුවලා විදර්ශනයක් බවට පත් වෙලා ඒ දර්ශනය විදර්ශනයක් වෙලා ලෝකේ යථාර්ථයේ විනිවිද දකින ස්වභාවයකට පත් වෙන බුද්ධානුමත භාවනාවක් සිදු කරන උත්තමයෙක් බවට පත් වෙනවා. මේ සම්දිස්ථානය තුල බුදු දහම අන්‍ය දහම් වලින් සම්පූර්ණයෙන් වෙන් වෙනවා. මෙච්චර කාලයක් සියලු දහම් එක කලවම් වෙච්ච එකක් නෙමෙයි ඔබ පුහුණු කළේ. ඔය දාන, ඔය සීල, ඔය භාවනා ඔක්කොම වෙන ආගම් වල තිබුණා නේද? දන් දීම් කිතුනුනුත් සිද්ධ කරනවා. ඉස්ලාමිකයනුත් සිද්ධ කරනවා. හින්දුනුත් සිද්ධ කරනවා. භාවනා කිරීම හින්දු ඇත්තන් සිද්ධ කරනවා. ඒ වගේම සිල් රැකීම් විවිධාකාර ඉස්ලාම් ඇත්තනුත් සිද්ධ කරනවා. කිතුනුනුත් සිද්ධ කරනවා. හින්දු ඇත්තනුත් සිද්ධ කරනවා. එතකොට බුද්ධාගමේ අයත් ඒ ටික සිද්ධ කරනවා. එතකොට දැන් බුද්ධාගමත් අන්‍ය ආගමනුත් ඔක්කොම එක ගොඩට නැගලා එක ගොඩකට දාලා මේ බුද්ධාගමනුත් නිදහස් වෙලා බුද්ධ ධර්මයක් තුලටපත් වෙලා සබා දහම තුලටපත් වෙලා බුද්ධ ධර්මයේ තුල හික්මීමක් විතරයි මෙතනින් එහාට එන්නේ. මෙතනින් එහාට කලවම් වෙච්ච මොකුත් නැහැ. මෙතනින් එහාට සුපිරිසිදු බුදුදහමක් ක්‍රියාත්මක වෙන්නේ. අන්නේ සුපිරිසිදු බුදුදහම තුල ක්‍රියාත්මක වෙන ආර්ය ශ්‍රාවිකාවක් දකින්නයි මේ මඟ පෙන්වන්නේ. ඒතර එහෙම දේශනා කරද්දී ඔබ කැමති විදියට කලින් කර හිටපු දේවල් ගැන හිතලා අපිත් එක්ක තරහ වෙන්න එපා. එහෙම තරහ වුණත් අමනාප වුණත් බුදු පියාණන් වහන්සේ හැමදාමත් සත්‍ය දර්ශනය දේශනා කළා. ඒ සත්‍ය දේශනා කළාම තමන්ගේ කැමති විදියට නැති වුණාම සමහරු දේශකයන් වහන්සේත් එක්ක අමනාප වෙනවා. එහෙම අමනාප වෙයි කියලා පාඩු වෙයි කියලා හිතාගෙන ඔය ඇත්තන්ව සතුටු කර ඔය ඇත්තන්ව කැමති දේවල්ම දීලා ඔය ඇත්තන්ගේ හිත දිනාගෙන ඉන්න ඕන කියන අදහසක් අපිට නැහැ. ඔබ අපව හැර ගියත් ඔබට සත්‍ය විදියට පෙන්වන එක අපේ යුතුයකම. ඒක කරන්නේ පුංචි දරුවෙක්ගේ උගුරේ මාළු කැටුවක් ඇනලා තිබ්බොත් ඒ දරුවා කෑ ගැහුවත් ඒ දරුවා අකමැති වුණත් ඒ දරුවට රිදුනත් ඒ දරුවේ උගුරෙන් ලේ ආවත් කොහොම හරි මේ මාළු කටුව උගුරට අත දාලා අරගෙන එළියට දාන්න ඕනේ. එතකොට රිදෙනවා තමයි. හැබැයි උගුරේ මාළු කටුව තිබ්බොත් ඒකෙන් ඒ දරුවා මැරිලා යන්නත් පුළුවන්. දීර්ඝ කාලීන දුකටපත් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක අරන් දාන්නේ කරුණාවෙන් මෛත්‍රියෙන්. හරියට මේකත් ඒ වගේ. ඔබ ප්‍රිය නොකලට ඔබ කැමති නොවුනට මේ ලෝක දුක නැමැති ස්කන්ධ මාළු කටුව ඔබෙන් අරන් දාන්නම වෙනවා. සංකාර මාළු කටුව අරන් දාන්නම වෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් මේ දේශනා මේ විදියට
සිද්ධ කරන්නේ. එතකොට සංඛාර මාළු කටුවක් කියලා කියන්න ඔබට හොඳ අදහසක් බුද්ධ දේශනාව තුළ තියෙනවා. ඒ තමයි සංඛාර මාළු කටුව කියලා මම කියද්දි බුදුරජාණන් වහන්සේ සංඛාර වලට මාළු කටුවගේ වචන ටිකක් කියනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංඛාර අනිච්චයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි, කය ධම්මයි, වය ධම්මයි, විරාග ධම්මයි, නිරෝධ ධම්මයි කියලා. දැන් මේක මෙහෙම්ම තව තැනක කියනවා ස්කන්ධයන්ටත් කියනවා. මේ උපාදානස්කන්ධයනොත් අනිච්චයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි, කය ධම්මයි, වය ධම්මයි, විරාග ධම්මයි, නිරෝධ ධම්මයි කියන එක ස්කන්ධයන්ටත් කියනවා. එතකොට සංකාරයන්ටත් කියනවා. එතකොට මේ සංඛාර ස්කන්ධය අතර තියෙන සම්බන්ධය මොන වගේද කියලා ඔබට තේරෙන්න ඕනේ. එතකොට ඇත්තටම මේ ස්කන්ධ අනිච්චයි. මේක ස්කන්ධවල උදයවැය ස්වභාවයක් තියෙන්නේ. මේ ස්කන්ධයන් අවිද්‍යාවෙන් සමුදයලා අවිද්‍යාවෙන් ප්‍රත්‍යයෙන් සමුදය වෙන දෙයක්, අවිද්‍යා නිරෝධයෙන් නිරෝධ වෙන දෙයක්. ඒක ක්ෂණයක් පාසා හේතුඵල විදියට සමුදය වෙවි නිරුද්ධ වෙවි යන දෙයක්. එතකොට මේක අනිච්චයි, මේක සංකතයි, මේ ධර්මයන්ගේ හට ගැනීමක් පේන්න තියෙනවා, නිරෝධයක් පේන්න තියෙනවා. ඒ වගේම පටිච්ච සමුප්පන්නයි, හේතුඵල වශයෙන් සකස් වෙන්නේ. මේක කය ධම්මයි, ක්ෂය වෙන ස්වභාවයෙන් යුක්තයි, වය ධම්මයි, වය වෙන ස්වභාවයෙන් යුක්තයි, නිරෝධ ධම්මයි, නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා මේක එහෙම ධර්මයක්. එහෙනම් මේක මාළු කටුවක්. මේක ඇතුලේ කිසිම වැඩකට ඇති දෙයක් නැහැ. එතකොට එහෙම ස්වභාවයක් තමයි බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධය පිළිබඳව මේ සංකාරයන් පිළිබඳව දේශනා කරන්නේ. එතකොට ඒ දේශනාවේදී තවත් මේක මේ සංකාරයේ තියෙන මාළු කට්ටටත් එහා ගිය මේ ස්වභාවය උන්වහන්සේ දේශනා කරනවා. සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. මේ සබ්බ සංකාරය පිළිබඳව මේ සියලු සංස්කාරයන්ගේ අනිච්ච ස්වභාවය දකින්නට උන්වහන්සේ පොඩි උපහරණ කීපයක් එක්ක, උදාහරණ කීපයක් එක්ක මේක විග්‍රහ කරනවා. අට්ඨියති හරායති jigucchati කියලා. ඒතරේ වචන තුලින්ම අමුතුවෙන් විග්‍රහ කරන්න ඕනේ මේ සංකාර ඇට වගේ. හරායති හලයුතුයි, jigucchati ජරාවක්. ජරාවල්, හලයුතු දේවල්, ඇටකටු වගේ දේවල් කියලා කිව්වහම ආයිතින් වැඩක් තියනවද කියලා හිතන්නකො. සංකාර ඉවත් කළ යුතුම දේවල්. එතකොට ඒක ඉවත් කරන්න බෑ. සංකාර ඉවත් කරන්න බෑ. ඉවත් කරන්න වෙන්නේ හේතුවයි. ඒ නිසා තමයි දුරු කරන්න කියන්නේ සංකාරණයේ අවිද්‍යාව. අවිද්‍යාව දුරු වෙනකොට සංකාර දුරු වෙනවා. ඒ නිසා ඔබ අවිද්‍යාව දුරු වෙලා සංකාර දුරු කරන්න ඕනෙකම තියද්දී ඔබ බුද්ධ ශාසනය තුල තාමත් ක්‍රියාත්මක වෙන්න පින්නතුනේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර හැදෙන විදියට. සමහර අය අඩුම තරමෙන් අපුඤ්ඤාභි සංකාර වලින් දුරු වෙලා තියෙනවා. ඒ අයට මාර්යා හරි අපූර්වට ඒගොල්ලෝ නිවන් දකින්න අවශ්‍ය විදිහට අවිද්‍යාව දුරු කරගෙන සංකාර නිරෝධ කරගන්න ඕනකම තියද්දී මාර්යා ලස්සන්ට බලන්නේ සංකාර බෙදලා සංකාරවල හැටියට එයා දෙනවා මේ බුද්ධ ශාසනය යන්න හොඳ උපාසකෙක්. දැන් එයා අපුඤ්ඤාභි සංකාර නැහැ, පව් කරන්නේ පින් කරනවා. හැබැයි පව් කරන්නේ පින් කරනවා, එයා දන්නේ මේකත් සංකාර කියලා. පව් දුරු කළා දැන් මාර්යා දෙනවා ඊළඟ විකල්පයක් දෙනවා. දැන් පින් කරන්න. ඔයා හොඳ ශ්‍රද්ධාවන්ත උපාසකෙක්. ලොකු පින්කම් කරන්න. ලොකු පූජාවල් කරන්න, ලොකු පින්කම් කරන්න, ලොකු දන් දෙන්න එහෙම කියලා. එතකොට ඒ දන් දෙන්න ඕනේ. දන් දෙද්දී ඒ සකස් වෙන ස්වභාවය, පරිස්සම් කරන ස්කන්ධ ස්වභාවය සංකාරගත නොවි විසංකාරගත නොවි පවත්ත ගන්න ස්වභාවය දර්ශනීය තියෙනවා. එතකොට ඒක දන්නේ නැති ශ්‍රාවකයා ඒකටම ඇලි ආස්වාදයේම සැපයි සුවයි කියලා හිතාගෙන සතුටු වෙවි අපි අර කියන්නේ බුද්ධාලම්බන ප්‍රීතිය කියලා. හරිම භයානක වචනයක්.
ඒක එහෙම කිව්වට තරහ වෙන්න එපා පින්නතුනේ. බුද්ධාලම්බන ප්‍රීතිය කියන එක ඇතුලේ තියෙන පුඤ්ඤාභි සංකාර ස්වභාවය එහෙමත් නැත්නම් ඔය මහා පිංකම් තුල ගොඩනැගෙන කඳුළු වැක්කිරන විදිහේ මහා සතුටක් ඇති කරන පුඤ්ඤාභි සංකාරවල ස්වභාවය ඔබට පෙනෙන විදිහට නෙමෙයි ආර්යයන්ට පේන්නේ. ඔබ ඒ වෙලාවේ සිහියලගෙන යත් විදර්ශනා කරන්න දක්ෂයි නම් ඔබ බුද්ධ ශාසනය තුළ දිනු. මේ හැම වචනයකම කියන්නේ කිසිම මොහොතක එවැනි කිසිම පිංකමක් කරන්න එපා කියලා නෙමෙයි. මේක පරිස්සමෙන් ගන්න. මම ඒකයි කිව්වේ මේක කාටද? මේක ප්‍රඥාවන්ත ශ්‍රද්ධාවට පැමිණි සත්පුරුෂ ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරය කළා ශ්‍රද්ධාවට පිවිසිලා ලෞකික මට්ටමේ ඒ ශ්‍රද්ධාවෙන් ලෝකෝත්තර මට්ටමට ගෙන යන්න දක්ෂයන්ට විතරයි. අනිත් අයට මේ දේශනේ ගැලපෙන්නේ නැහැ. ඒ අය තාම අර ලොකු මල් පූජා, අටපිරිකර දහසේ පූජා, පිච්ච මල් පූජා, ඉද්ද මල් පූජා, තව පූජා ඒවා කර මොනවා හරි සීලයක පද කීපයක සීලයක් රැකගෙන එහෙම මොනවා හරි මෛත්‍රී භාවනාව හරි මොකක් හරි භාවනාවක් කරගෙන ඒ ඇතිවන සමාධියේ නිත්‍යභාවය දැක ඉතින් ඒ සමාධියට කැමති වෙලා ඒ සමාධිය සතුටු වෙලා ඒ සමාධිය පිළිබඳව ආඩම්බරයෙන් බොහොම එහෙම ඉන්න. මොකද ඒක ලෞකික හරි දුගතියට වඩා ලෞකික සුගතිය වුණත් හොඳයිනේ. මොකද බුදුවරු එතෙන්ටත් පාර කිව්වනේ. නමුත් මේක කියන්නේ කාටද කියලා මම මුලින්ම සිහිපත් කළා. මම මේ අතරමැදදී තැන් වල තැන් තීන්දුම් වල වෙළඳ දැන්වීම වගේ මේ ටික සිහිපත් කරන්නේ මොකද මේ දේශනාවත් එක්ක ගොඩක් දෙනෙක් ගැටෙනවා. ස්වාමින් වහන්සේ මේ වෙනම දිශානතියකට අපව ගෙන යන්න හදනවා කියලා. ඇත්තටම පින්නතුනේ බුද්ධ ශාසනය ඔබ වෙනම දිශානතියකට ගෙනියනවා. ඒක ලෞකිකත්වයේ තුල ඉඳගෙන මේ ලෝකෝත්තර ධහම බලද්දී ඔබට තේන්නේ වෙනම වැරදි දිහාවකට ගෙනියනවා වගේ. ආර්ය භූමිය තුල ඉඳන් මේ දේශනයේ පෘථග්ජන භූමිය තුල ඉන්න කෙනාට කියන්නේ ඔබ වැරදි දිහාවට ගෙනියනවා වගේ තේරෙන්නේ. නිරපේක්ෂත්වය තුළ ඉඳන් මේ සාපේක්ෂත්වය තුළ ඉන්න කෙනාට මේක කියද්දී ඒගොල්ලන්ට තේරෙන්නේ වැරදි දිහාට ගෙනියනවා වගේ. නමුත් ඇත්තටම ඔබ ගෙනියන්නේ වැරදි දිහාට නෙමෙයි නිවැරදිම දිහාට. නිවැරදිම දිහාට ගියාට පස්සේ ඔබට තේරෙයි අනේ අපි වැරදි කියලා හිතුවට ඇත්තටම නිවැරදිම තැන මෙතනනේ කියලා. එතෙන්ට එනකන් ශාස්ත්‍රූ ගෞරවයෙන් එතෙන්ට යන්න කියලා කිව්වේ ඒකයි. මොකද එතෙන්ට යනකම් එතෙන්ට නොගිය කෙනාට එතන පේන්නේ වැරදි විදිහටම තමයි. ඒක වැරදි විදිහට නොපෙන්නෙන්නට නම් අඩුම ගානේ ඔබට තියෙන්න ඕන දෙයක් ශාස්ත්‍රූ ගෞරවය. ශාස්ත්‍රූ ගෞරවයෙන් පිළිගන්න වෙනවා. මොකද ඔබ මේ තාම නොදැක්ක එකක් පිළි අරගෙන මේ එය දකින්න සම්මා පටිපදාවක් තෝරගන්නේ. මිච්ඡා පටිපදාවටම කැමති වෙච්ච ඔබ සම්මා පටිපදාව තෝරගන්නේ ශාස්ත්‍රූ ගෞරවයෙන් විතරයි. නැත්නම් අපිට වෙන විකල්පයක් නැහැ. ඉතින් ඒ ස්වභාවයත් එක්ක ඒ නිසා වෙන්නේ නැති සංඛාරා පරමා දුකා කියලා කියන්නේ මේ සංඛාර තුළ ඇත්තටම පරම දුකක් සකස් වෙන නිසා වෙන්නට ඇති සංඛාර පරම දුකක් කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. ඉතින් එහෙම ස්වභාවයක් තුළ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඒ බුද්ධ දේශනාව තුළ ඔබ අහලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරනවා මේ අනේක ಜಾති සංසාරං කියන ගාථාවේ උන්වහන්සේ උදාහරණය සිද්ධ කරද්දී ඒ ගාථාවේ තියෙන විසංකාරගතං චිත්තං මෙච්චර කාලයක් දැන් මේ සසර යන්න ඕනේ කරන දහන පෝෂක ටික හද හිටපු මම අන්නේ පෝෂක ටික දහන පෝෂක ටික විනාශ කළා දැම්මා. දහනය කර ඉන්ධන දහනය කර තමයි මේ රථය ඉස්සරහට යන්නේ. ඉන්ධන දහනය කර ඉස්සරහට යන රථේ මේ දහන පෝෂක වෙච්ච ඉන්ධන ටිකම විනාශ කළා දැම්මා. අන්නේ විනාශ කිරීමට තමයි එතන කියන්නේ විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජග. තණ්හාව නැමැති දහන පෝෂක නැමැති මේ ඉන්ධන ටික විනාශ කළා දැම්මා. දැන් රතේ ඉස්සරහට යන්න බෑ. ඒක උන්වහන්සේගේ අවසන් උපතයි කියලා කිව්වේ ඒකයි. විසංකාරගත මේ සංකාරගත චිත්තක් නෙමෙයි. බුදු වුණා කියලා කියන්නේ සංකාර ස්වභාවයේ විසංකාර කළා. සසර ගමන වෙනුවට නැවතුණා. පැවැත්ම වෙනුවට නැවැත්මක් සිද්ධ කළා. රැකීම වෙනුවට රැකීමෙන් නිදහස් කළා.
ගමනකට තිත තිබ්බා. අංගුලිමාල මම නැවතුණා ඔබ නතර වෙන්න. මේ නතර වෙන්න කියන කතාව ඇතුලේ තියෙන්නේ සංඛාර බව නතර කළා විසංඛාර වෙන්න කියන එක. ඒක හරි අපූර්ව කතාවක්. සමහර ප්‍රඥාවන්තයන්ට මේ කියන නිස්සරණය කියනකොටම ආස්වාදයට ආදීනවයක් තේරලා නැත්තම් මේ සංඛාරයේ තියෙන ආදීනවය තේරලා විසංඛාර වෙන්න තරම් දක්ෂ ප්‍රඥාවන්තයෝ සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ, උපතිස්ස තරුණයා වගේ, අංගුලිමාල කියන ප්‍රඥාවන්ත තරුණයා වගේ අය හිටියා. එහෙමයි හිටියා. බාහ්‍ය දාරුචීරිය වගේ. එහෙම මහා ප්‍රඥාවන්තයෝ හිටියා. ඒ අයට නිස්සරණය කිව්වම ඇති ආස්වාදය ආදීන ඔක්කොම විග්‍රහාත්මකව තේරෙනවා. එයාලට සංකාර පිළිබඳව විග්‍රහ කරන්න දෙයක් නැහැ විසංකාර වෙන්න. එතකොට මේවෙන් තේරෙනවා මේ බුද්ධ ශාසනය තුල සංකාර සකස් කරන්න නෙමෙයි විසංකාරගත වෙන්න කියන්නේ. විසංකාරගත වෙන්න කියද්දි විසංකාරගත වෙන්න කියන තැන කියන්නේ අපුඤ්ඤාභි සංකාර විතරක් දුරු කරන්න නෑ. අපුඤ්ඤාභි සංකාරනේ සියලු සංකාර සබ්බ සංකාර තමතෝ. දැන් මට අමතක වුණා දැන් පුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ දානමය, සීලමය, භාවනාමය, කාමාචර, රූපාවචර කුසල්. අපුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ කාමාවචර අකුසල්. ආනෙඤ්ඤාභි සංකාර කියලා කියන්නේ රූපාවචර කුසල්. ඔය තුනෙන්ම මිදෙන්න ගෙනා. එතකොට ආනෙඤ්ඤාභි සංකාර කියන්නේ භාවනාමය රූපාවචර කුසල්. ඔය ඔක්කොම අවිද්‍යාවෙන් සැකසෙන්නේ. ඒ ඔක්කොගෙම නිදහස් වෙන්න ඕනේ. එතකොට භාවනාමය රූපාවචර කුසලිනොත් නිදහස් වෙන්න ඕනේ. දානමය, සීලමය, භාවනාමය, රූපාවචර, කාමාවචර, රූපාවචර කුසලේනොත් නිදහස් වෙන්න වෙනවා. එහෙම නිදහස් වෙන නිසා තමයි නේද කියන්නේ පුඤ්ඤ පාප පහීනස්ස. රහතන් වහන්සේට කියන නමක් තමයි පුඤ්ඤ පාප පහීනස්ස. පුඤ්ඤාභි සංකාරත්, අපුඤ්ඤාභි සංකාරත්, ආනෙඤ්ඤාභි සංකාරත් ඔය ඔක්කොගෙම ප්‍රහීන කරලා මේක දැක අපි අවිද්‍යාවෙන් සංකාර පුඤ්ඤාභි සංකාරයි ආනෙඤ්ඤාභි සංකාරයි කරන්න හරි මායя දීපු දෙවෙනි ඒ කියන්නේ ඉස්සෙල්ලාම පව් කර හිටියට පස්සේ මොනවා හරි දෙයක් ඇති කරගත්ත අදහසක් එක්ක ඒකෙන් මිදෙන්න හිතුණාට පස්සේ ඒකෙන් මිදිලා සංකාර විසංකාර වෙලා ඉන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ එයා තව සංකාරයක් දෙනවා. හොඳ සංකාරය පුඤ්ඤාභි සංකාර. ඔන්න දැන් පින් කර ඉන්නවා. දන් දෙනවා, සිල් රකින්නවා, එහෙම කරනවා. එහෙම කර ඉන්නකොට දැන් ඔන්න එතනිනුත් හිතන නෑ මෙතනටත් වැඩි දෙයක් තියනවා කියලා හිතුණාට පස්සේ ඊට පස්සේ තව විකල්පයක් දෙනවා. ඒ තමයි ආනෙඤ්ඤාභි සංකාර. අරූප භාවනා කරනවා. කොහොම හරි කළා මාර්යා මේ මාර්යාගේ කොටුව ඇතුලේ මේ ඔක්කොම වෙන්නේ. මේ ඔක්කොම වෙන්නේ මාර්යාගේ ඉබි අතුරු ඇතුලේ. සීමාව ඇතුලේ. ඒ පින්නතුනේ මේ මාර්යාගේ සීමාවයි මේ පෙන්වන්නේ. මාර්යාගේ සීමාව ඇතුලේ ඉන්න ඔබට මාර්යාගේ සීමාව පෙන්නකොට බුදුරජාණන් වහන්සේ මාර්යාගේ සීමාවේ නිදහස් වෙලානේ මේක පෙන්නුවේ. මාර්යාගේ සීමාවේ නිදහස් වෙලා මාර්යාගේ සීමාවේ ඉන්න අයට මේක පෙන්නකොට එයාලා කැමති නෑ. එයාලා හිතන්නේ එහෙම ඇයි පින් කරන එක හොඳ නැද්ද? දන් දෙන එක හොඳ නැද්ද? සිල් රකින්න එක හොඳ නැද්ද? භාවනා කරන එක හොඳ නැද්ද? එහෙම අහනවා. ප්‍රඥාවන්ත ඔබට මේක තේරෙයි. මාර්යා තදින්ම මිරිකිලාම ඉන්න කෙනෙකුට මේක තේරෙන්නේ නිකන් බුද්ධ ශාසනය කාලා දාන්න හදනවා වගේ. එහෙම නැතු වුණොත් ඔබ වහන්සේ දන් වළඳන්නේත් කොහොමද වගේ අහන්න හිතෙයි. බුද්ධ ශාසනය ඇතුලේ මේ සිව් පිරිස ඇතුලේ මේ පැවිදි ගිහි පැවිදි අතර සම්බන්ධය සකසලා තියෙන්නේ ওই ස්වභාවය තුල. ඒ දන් දීම ආදී පුද පූජාවල් තුල. ඇයි පින්නතුනේ මේ ලෝකේ බොරළු මිසක් මැණික් මතු වෙලා තියෙන කාලයක් නැහැ. මේ ලෝකෙ වැඩිපුරම ඉන්නේ අර නෙළුම් මිලේ යටම යට තියෙන පොහොට්ටු. ඒ ඇත්තෝ අර කිව්වාගේ දන් දීගෙන සිල් රැකගෙන යන්තම් හරි උඩට එන නෙළුම් පොහොට්ටුවක් වෙන්න හරි මේ දේවල් කරන්න ඕනේ. ඒ නිසා එහෙම දේවල් කරන අය තමයි මේ ලෝකෙ වැඩි. පැවිදි උතුමෝ මේ ලෝකෙ අඩුයි. විදර්ශනා කරන මේ අය ඊට වැඩිය දැන් පැවිදි උතුමන් අඩුයි.
විදර්ශනා කරන අය ගිහි පැවිදි අතරින් බැලුවම ඊට වඩා ටිකක් ඉන්නවා. ඊළඟට සමත භාවනාව විතරක් කරන අය ඊටත් වැඩිය ටිකක් ඉන්නවා. එහෙම මොකුත්ම භාවනාව නොකර මොන හරි සීලයක් විතරක් රැක ඉන්න ඊටත් වැඩි ඉන්නවා. ඊට පස්සේ දන් දීගෙන පිනක් කරගෙන ඉන්න අය ඊටත් වැඩි ඉන්නවා. එහෙම මොකුත් නොකර පව් විතරක් කර ඉන්න අය ඕන තරම් ඉන්නවා. ඒක තමයි ලෝක ස්වභාවය. අපි ලෝකේ බොරළු වගේ වෙන්න නෙමෙයි අපි බලන්න ඕනේ මණික් වගේ වෙන්න, මුතු වගේ වෙන්න. ඒ අල්ප වූ මුතු කැඩ ගොඩට එකතු වෙන්න නම් ඔබට බුදුරජාණන් වහන්සේගේ අදහස තේරුම් ගන්න වෙනවා. ඒ නිසා බලන්න මේවා තවත් තහවුරු වෙන තැන් එක සූත්‍ර දේශනාවක් තියෙනවා මානසිකාර සූත්‍රය කියලා. මේ මානසිකාර සූත්‍රයේ නිවන කොයි වගේද කියලා දෙනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ ආදී විදිහට නිවන කොයි වගේද කියලා කියනවා. බලන්න මේ ඒම ශාන්තයි, නිවන ශාන්තයි, නිවන ප්‍රණීතයි, මේ තණ්හක්කයෝ විරාගෝ නිරෝ මේ තණ්හාවශය වුණු ස්වභාවයෙන් යුක්තයි, විරාගී ස්වභාවයෙන් යුක්තයි, නිරෝධ ස්වභාවයෙන් යුක්තයි කියලා ඒකෙම කියනවා. සබ්බූපති පටිනිස්සග්ගෝ සියලු කෙලසුන්ගේ මිදුණු ස්වභාවයෙන් යුක්තයි කියලා එතනම කියනවා සබ්බ සංඛාර සමතෝ කියලත්. අර වචන ටිකට සමාන වචනයක්. ශාන්ත ප්‍රණීත වූ නිවන කොයි වගේද? ඒතං සන්තං ඒතං ප්‍රණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ මේ සියලු සංස්කාරයන්ගේ සමතයටපත් වීමක්. අර සියලු කෙලෙසුන්ගේ දුරුවීම, නිරෝධය, විරාගය කියන වචන ටිකට සමානුපාත වචනයක් කියනවා සබ්බ සංඛාර සමතෝ. මේ කියන හැම එකෙන්ම තේරෙන්නේ පින්නතුනේ මේක සංකාර ගත වීම පිළිබඳ වැඩපිළිවෙලක් නෙවෙයි කියන එකනේ. විසංකාරගත වීම කියන වැඩපිළිවෙලක් කියන එක. පුඤ්ඤ පාප පහීනස්ස කියන දැනෙන්නත් එහෙමනේ කියවෙන්නේ. ඒ වගේ බුදුරජාණන් බුද්ධත්වයටපත් වෙලත් උන්වහන්සේ අනේක ಜಾති සංසාරං කියලා උන්වහන්සේ එතනත් කිව්වේ එයමනේ නේද? විසංකාරගතං චිත්තං කියලානේ. තමන් වහන්සේට ඇති උනේ මේ හැම දෙයක් ඇතුළෙම අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධා කියන තැනට එනවා මිසක් අවිද්‍යා පත්‍ය සංකාරා කියන තැනට එන්න නෙවෙයිනේ. එහෙමනම් පුඤ්ඤාභි සංකාරයිති සංකාර වලටනේ, අපුඤ්ඤාභි සංකාරයිති සංකාර වලටනේ, ආනෙඤ්ඤාභි සංකාරයිති සංකාර වලටනේ. ඒ සංකාර හැදුනේ අවිද්‍යාවෙන්නේ. එහෙනම් දානමය, සීලමය, භාවනාමය, පුඤ්ඤාභි සංකාර වලින් සසර දුක නෙමෙයිද හැදෙන්නේ. එතකොට පාප කර්ම ඔස්සේ ගොඩනගෙන අපුඤ්ඤාභි සංකාර වලින් සසර දුක නෙමෙයිද හැදෙන්නේ. එතකොට අරූප භාවනා වලින් හැදෙන රූපී භාවනා වලින් හැදෙන ඒ ලෞකික භාවනා ධ්‍යාන වලින් හැදෙන ලෝකයේ තුල හැදෙන්නේ ආනෙඤ්ඤාභි සංකාර වලින් හැදෙන දුක නෙවෙයිද? ලෝකයේ තියෙන තැනක තියෙන දුකක් නෙවෙයිද? එතකොට ඔබ හිතුවේ දුරු කළ යුත්තේ පවයි, සිදු කළ යුත්තේ පිනයි කියලා නෙවෙයිද? දැන් බලනකොට පවයි පිනයි දෙකම දුරු කළ යුතුයි නේද? ඒ නිසා නේද පුඤ්ඤ පාප පින පව පුඤ්ඤ පාප පහීනස්ස කියලා කිව්ව රහතන් වහන්සේට. රහත් වෙනකොට පුඤ්ඤ පාප පහීනස්ස වෙනවා නම් ඒ වෙනකොට ඒක නම් වෙන්නේ දැන් ඉඳන් ඒවා එකතු කර කර ගියාම එතෙන්ට යන්න පුළුවන්ද? යම් තැනකට යනකොට යම් දෙයක් ඉවර වෙලා යනවා නම් ඒ ඉවර වෙලා යන තැනට යනකොට දැම්ම ඉඳන් මේවා එකතු කරගෙන ගියොත් අර ඉවර වෙන තැනට යනවද නැත්නම් වෙන තැනකටද වෙන්නේ? වෙන තැනකටනේ පින්වතුනි. ඒ නිසා ඉවර තැනට යනවා නම් පුඤ්ඤ පාප පහීනස්ස වෙන්න වෙනවා. ඒ නිසා අපුඤ්ඤාභි සංකාර විතරක් නෙමෙයි පුඤ්ඤාභි සංකාරات නිරෝධ කරන්නට වෙනවා. ඒ මොහොතේ සංකාර නිරෝධ කරන වැඩපිළිවෙලක් තමයි විදර්ශනාව තුල වෙන්නේ. ඒ නිසා තමයි බුද්ධ ශාසනය වෙන වෙන භාවනා වෙනකොට විදර්ශනයක් යෝජනා කරන්නේ. ඒ විදර්ශනය ආරම්භන්නේ සම්මා දිට්ඨියත් එක්ක. ඒ සම්මා දිට්ඨියටපත් වෙනකන් ඒ සිදු කරන භාවනාව විදර්ශනයටපත් වීම උදෙසා කරන විදර්ශනාවක්. ඒක එහෙම එකක්. ධම්මානුධම්ම ප්‍රතිපත්තිය තුළ
සත්පුරුෂයාගෙන් අහගත්ත විදියට අනුව අනුමාන ඥානයක් තුල ඔහු විදර්ශනා කරනවා දැක දැක යනවා. ඒ දැක දැක යන අනුමාන ඥානය ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට පත් වෙනවා සම්මාදිට්ඨියත් එක්ක. ඒ ප්‍රත්‍යක්ෂ ඥානය පරිපූර්ණ ප්‍රත්‍යක්ෂතාවයක් බවට පත් වෙන්නේ අරහත්ත්වයට එක්ක. එතකොට මේක තවත් තහවුරු කරගන්න පුංචි කතාවක් තියෙනවා. මේ කතාවේ එක දෙවියෙක් බුදුරජාණන් වහන්සේට දේශනා මතක් කරනවා මේ ධ්‍යාන වඩලා කල්ප ගණන් අවශ්‍ය ඇති බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න කියලා. යෝජනා කරනවා බුදුරජාණන් වහන්සේට. ධ්‍යාන වඩලා කල්ප ගණන් අවශ්‍ය තියෙන බ්‍රහ්ම ලෝකෙ ඉපදින්න ඒක සැපයි කියලා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒක අනර්යානිකයි. ඒක සංසාර වෘත එකක්. ඒ අනර්යානික සංසාර වෘත ස්වභාවයක් බුද්ධ ශාසනය උගන්වන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකාමිසය අතහරින්න කියලා. විසංකාරගත වෙන්න කියලා. සංකාරයන්ගෙන් නිදහස් වෙන්න කියලා. මේ වගේම තව කතාවක් දෙවියෙක් කියනවා. දෙවියෙක් කියනවා ජීවිතය මරණය කරා ඇදගෙන යනවා. අවශ්‍ය තියෙන ටිකයි. ජරාවෙන් මරණය කරා යන සත්වයාට සැඟවෙන්න තැනක් නැහැ. මේක දන්න කෙනා සැප එළවන පින් කරන්න කියලා දිව්‍ය ලෝකේ යන්න. මේ දෙවියා කියනවා. මොකද්ද මේ දෙවියා කියන්නේ? ජීවිතය මරණය කරා රැගෙන යනවා. අවශ්‍ය තියෙන ටිකයි. ජරාවෙන් මරණය කරා යන කෙනාට සැඟවෙන්න තැනක් නැහැ. ඒ නිසා දිව්‍ය ලෝකේ යන්න සැප එළවන පින් කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ මේකට එකග වෙනවනේ. එහෙනම් පුඤ්ඤාභි සංඛාර ප්‍රශ්නයක් නැත්තම් බුදුරජාණන් වහන්සේ ඒ ටික එහෙමම කියලා අන්තිම ටික සැප එළවන පින් කරන්න කියන එක වෙනුවට මෙහෙම කියනවා. ජීවිතේ මරණය කරාගෙන යනවා. අවශ්‍ය තියෙන ටිකයි. ජරාවෙන් මරණය කරා යන සත්‍යයට සැඟවෙන්න තැනක් නැහැ. ඒ නිසා ලෝකාමිසය අතහරින්න. විසංකාරගත බවට පත් වෙන්න. සංකාරයන්ගෙන් නිදහස් වෙන්න. ඒ සඳහා සංකාර පිරිසිදු දකින්න. සංකාර පිරිසිදු දකින්නට අවිද්‍යාවෙන් නිදහස් වෙනවා. ප්‍රත්‍ය දුරු වෙනකොට ඵලය දුරු වෙලා යනවා. ඒ නිසා එවැනි යථාර්ථවත් ස්වභාවයකට පත් වෙන්නට වෙනවා. ප්‍රත්‍ය දුරු කරන්නට නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයට නම් ශ්‍රද්ධාවට පැමිණෙන්නට වෙනවා. ශ්‍රද්ධාවට පැමිණෙන්නට නම් සද්ධර්ම ශ්‍රවණය කරන්නට වෙනවා. සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට නම් සත්පුරුෂ ඇසුරක් ඕන වෙනවා. සත්පුරුෂ ඇසුරක් ලැබුණොත් ශ්‍රද්ධර්මයේ ශ්‍රවණයට ඉඩ ලැබුණොත් ඒ ශ්‍රද්ධාවට පැමිණුණොත් ශ්‍රද්ධාවෙන් යෝනිසෝ මනසිකාරය කළොත් යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම පටිපත්තිය තුළ හික්මුණොත් එසේ සම්මාදිට්ඨියට පත් වුණොත් ඒ සම්මාදිට්ඨිය ඔස්සේ අවිද්‍යාව දුරු වේගන ගියොත් අවිද්‍යාව දුරු වුණොත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සැකසෙන සංකාර නිරුද්ධ වේවි. සංකාර නිරුද්ධ වෙන තැන ලෝකයම නිරුද්ධ වේවි. ලෝකයම නිරුද්ධ වෙන තැන දුක නිරුද්ධ වේවි. දුක නැති තැනක දුක නිරුද්ධ වූ තැනක නිර්වාණ සෝය පවතිවි. එවැනි නිර්වාණ සෝයක් පවතින ස්වභාවය බුදුවරු දේශනා කරන්නේ යම් කලක අවිද්‍යාව ප්‍රහීනද එය කුසල අකුසල අරූපාවචර කුසල කියන මේ තුනම යම් තැනක අවිද්‍යාව ප්‍රහීනද එතන කුසල සංකාර අකුසල සංකාර අරූපාවචර කුසල සංකාර කියන මේ තුන් සංකාරම රැස් නොකරනවා. රැස් කරන්නේ නැහැ. යම් තැනක අවිද්‍යාව ප්‍රහීන නම් ඒ ප්‍රහීන කළ රහතන් වහන්සේ කුසල සංකාර රැස් කරන්නේත් නැහැ, අකුසල සංකාර රැස් කරන්නේත් නැහැ, අරූපාවචර කුසල සංකාර රැස් කරන්නේත් නැහැ. එහෙම කර්ම රැස් නොකරන්නේ, මෙහෙම කර්ම රැස් නොකරන කෙනා ලෝකයෙහි කිසිම දෙයක් උපාදානය කරන්නේ නැහැ. එයාට ලෝකේ උපාදානය කරන්න දෙයක් නැහැ.
ලෝකයේ කිසිවක් උපාදානය නොකරන මේ කෙනා රහත් බව පිණිස වෙනත් දෙයක් නැතයි කියලා දැනගන්නවා. එයාට දැන් රහත් බව පිණිස කරන්න තව දෙයක් නැහැ කියලා දැනගන්නවා. ඒ කියන්නේ අරහත් උතුමන්. එවැනි අරහත් උතුමෙක් බවට පත් වෙන්නට නම් හැබෑවට මේ ආර්ය න්‍යාය ඔබට තේරුම් ගන්නට වෙනවා. මේ ආර්ය දේශනය ඔබට තේරුම් ගන්නට වෙනවා. හැබෑවටම අනාර්ය දේශනාවන් තුලම මිරිකිලා හෙම්බත් වෙලා ඉන්න ඔබ ආර්ය භූමියට පත් වෙන්න නම් ආර්ය දේශනය පිළිගන්නට වෙනවා. ආර්ය දේශනයට පැමිණෙන්නට වෙනවා. ආර්ය දේශනය හොයාගෙන යන්නට වෙනවා. එහෙම නැත්නම් ඔබ බුද්ධ ශාසනයක් දැක ඉඳී බුද්ධ ශාසනයක් පාවිච්චි නොකරයි බුද්ධ ශාසනයක් පාවිච්චි කරන අය දිහා බලා ඉඳලා අබුද්ධ ශාසනයක් තුල ක්‍රියාත්මක වෙච්ච අසරණ අහිංසකයෝ බවට පත් වේ. ඔබ ඉදිරිපිට පවතින මණික ඔබට හඳුනා ගන්න නොහැකි වුණා නම් ඔබේ පායට පෑගුණු ස්වර්ණමය ආභරණය ඔබට හඳුනා ගන්නට නොහැකි වුණා නම් ඔබේ දෑත අභියසට පැමුණු සුදු නෙළුම් මල ඔබට නෙලා ගන්නට නොහැකි වුණා නම් ඔබේ පෙර කුසල විපාකයකින් පුණ්‍ය විපාකයකින් පුඤ්ඤාභි සංකාරයක් තුලින් සකස් වෙච්ච මේ නිවන් දකින මොහොත ඔබ මර්ග හැර ගන්නට එපා පින්නතුනි. මම ඒ මතක් කළේ යම් විදිහකින් ඔබට මේ නිවන් දකින මොහොත සැකසුණා නම් එය සැකසුනේ අර අවිද්‍යාවෙන් සකස් වුණු පුඤ්ඤාභි සංකාරයේ ප්‍රතිඵලයක් විදිහට. ඒ නිසායි බුද්ධ ශාසනයේ අර මට්ටමේ ඉන්න අයට පුඤ්ඤාභි සංකාර ප්‍රතික්ෂේප නොකරන්නේ. ඒ මට්ටමේ අය ඒව කරගෙන එන්න ඕනේ. ඒව කරගෙන ආවොත් විතරයි ඔබත් මාත් මේ සැරිසරන මොහොත අපට හම්බෙන්නේ. මේ මොහොත හම්බුණාට පස්සේ ආයෙත් මේ වගේ මොහොතවල් හම්බෙන දේවල්ද කර ඉන්න ඕනේ. මෙන්න මෙතනයි වැදගත්ම තැන. එතකොට පුඤ්ඤාභි සංකාරයෙන් සිද්ධ වෙන්නේ නිවන ලැබෙන එක නෙමෙයි මේ මොහොත ලැබෙන එක. මේ මොහොත මොකද්ද? නිවන් දකින මොහොත. විදර්ශනා කරන්නට අවශ්‍ය කරන වටපිටාව හැදෙන එක. දැන් ඒක ඔබටයි මටයි හම්බෙලා නම් අපි ඒක පාවිච්චි කරලා දැන් නිවන් දකිමු. හැබැයි ඔබ කරන්නේ ඒක පාවිච්චි කරලා නිවන් දකින්නවා වෙනුවට ඒක පාවිච්චි කළා ආයෙත් මතු බුදු වන මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න දන් දීගෙන සිල් ලැකන සංසාරේ සුවපත්ව ඉන්න මේ සිදු කරන පින්කම් වල බලයෙන් කවදාවත් දුගතියක නොපදිලා දිව්‍ය ලෝකෙම උපදින්න එහෙම හිතාගෙන නිර්වාණ යාත්‍රාව පාගලා දාලා තාවතින්ස යාත්‍රාවකට ගොඩ එනවා. ඇත්තටම පින්නතුනේ බුද්ධ ශාසනාව නිර්වාණ යාත්‍රාවක් උදෙසාමයි. මේක තාවතින්ස යාත්‍රාවක් නෙවෙයි. තාවතින්ස යාත්‍රාව අන්‍යාගමිකයි. තාවතින්ස යාත්‍රාව ක්‍රියාත්මක වෙන්නේ සම්මා පටිපදාවක් තුල නෙවෙයි මිච්ඡා පටිපදාවක් තුල. ඒක ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාවපත්තෙන් සංකාර වේ කියන න්‍යායට අනුව. බුද්ධ ශාසනය ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධෝ කියන ක්‍රමයට. මොකද බුද්ධ ශාසනය දුකෙන් නිදහස් වෙන මාර්ගයක් මිසක් දුක හොයාගෙන යන මාවතයක් නෙවෙයි. මේ ලෝකයේ තුල සතර පාය හෝ වේවා දිව්‍ය ලෝක සදෙව්ලෝ වේවා බ්‍රහ්ම ලෝකයේ වේවා ඊළඟට යම් වූ ලෝකයක් තියෙනවා නම් ඒ ලෝකය කොතනද එතන දුකයි. දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. ඒ නිසා දුක ලෝකේ යම් තැනද එතන දුකයි කියලා උගන්වන බුදුදහම ඇතුලේ දුක හොයාගෙන යන්න උගන්වන්නේ නැහැ පින්නතොනේ. පුඤ්ඤාභි සංකාර හේතුව නම් එහි ඵලය දුකක්මයි. එය දුකේ අඩු බවක් සාපේක්ෂ කර මහා දුකක අඩු බවක් පෙන්වුවාට ඒ තුල දුකෙන් නිදහස් වීමක් ඇත්තේ නැහැ. ඒ නිසා දුකෙන් මිදෙන්න දුකෙන් නිදහස් වෙන්න තියෙන සම්මා පටිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න අවිද්‍යාව දුරු කරන සංකාර නිරුද්ධ කරන විසංකාර ගත වෙන සංකාර නිරෝධ කරන පුඤ්ඤ පාප පහීනස්ස ස්වභාවයකටපත් වෙන විසංකාරගත සිතක් හදාගෙන එවැනි ස්වභාවයකටපත් වෙන්න පිනැති ඔබ හැම දෙනාටම ප්‍රඥා ලෝකය පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සදැහැති පින්නතුනි, අද දවසේ ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ විකාශනය වන මේ උතුම් සිරිසදහම් දේශනාව සඳහා සදැහැති පිනැති දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ ගාල්ල හපුගල බෝගහවත්ත පාරේ අංක 126B ලිපිනයේ පදිංචි විශ්‍රාමික ගුරු උපදේශිකා මාලනී විජේසිරිවර්ධන පිනැති උපාසිකා මෑණියන් විසින් එතුමිය අරමුණු කරගන්නවා 2021 ඔක්තෝබර් මාස 20 වන දිනට ජීවන ගමනේ 75 වන දිවිය සම්පූර්ණ වීම නිමිති කරගෙන මෙම ධර්ම දානමය පින්කම සිදු කර ඉන් ජනිත වුණ සියලු පුණ්‍ය ශක්තිය නිර්වාණ අවබෝධයට හේතු වේවායි ප්‍රාර්ථනා කරන්නටත් මීට වසර 35කට පෙර පරලොව සැපත් සී.ඩී. විජේවර්ධන සෙනෙහබර පියාණන්ටත් වසර 15කට පෙර පරලොව සැපත් කේ.සී. ගොඩගේ මෑණියන්ටත් මීට වසර 5කට පමණ පෙර පරලොව සැපත් රම්‍යා විජේසිරිවර්ධන සොහොයුරටත් අමරදාස මහතාගේ පරලොව සැපත් මතෙස් පියාණන්ටත් සාදිනා මෑණියන්ටත් සොයුරු පියදාස මහත්මයාටත් මේ උතුම් ධර්ම දානමය යතුලින් ජනිත වූ ශක්තිය නිර්වාණය පිණිස උපනිශ්‍රේ වේවා කියලා ආශිර්වාද කරන්ට. ඒ වගේම සුජීවත් වාසය කරන ආදරණීය ස්වාමි පුරුෂයන් වන අමරදාස මහත්මයාට නිදුක් නිරෝගී සුවය වෙනුවෙන් ආශිර්වාද කරන්ටත් ඒ වගේම ප්‍රදීප් මහේෂ් දිනේෂ් යන පුතුණුවන් හා කේසරා දිනියටද ලක්ෂ්මී අනුෂා රොහෙන්දිකා යන ලේලිවරුන්ටද තුෂාන් බෑනනුවන්ටද මිනුති සෙනුත් පහන්දි තෙනුජ දැහැමි අසුන්තා අනන්‍යා අමේලි යන මුණුපුරු මිනිබිරියන්ටද ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ විදිහට බොහොම පුණ්‍යවන්ත සිතිවිලි ඇතිව ප්‍රඥාවෙන් යුක්තව සිදු කළ ධර්ම දානමය පින්කම බොහෝ ලෝ සතුන් අවිද්‍යාව දුරු කරගෙන සංකාර දුරු කරගෙන විසංකාරයේ ආලෝකයෙන් සම්මා දිට්ඨියට පැමිණෙන්නට අවශ්‍ය වන මහ බල සම්පන්න සම්මා දිට්ඨියේ එළියට අවශ්‍ය කරන මෝහ අඳුර දුරු කරන බල සම්පන්න ප්‍රඥා ප්‍රහාරයක් එල්ල කරන්නට තුනා. ඒ නිසා එවැනි වූ සුපින්වත් පින්නතුන් විදිහට අද දවසේ පින්වන්ත දෙවියන්ට ගුණවන්ත මිනිසුන්ට දහම් රස බෙදමින් ලෞතුරා රසයෙන් ඒ අසරණ අහිංසකයන්ගේ අසරණ අහිංසක දෙව් මිනිසුන්ගේ බඹුන්ගේ සිත් සතන් දම් දියෙන් තෙත් කළ දුකට වියලි ඉරිතැලි ලෝක ස්වභාවය තුල අසහනයටපත් ඒ සියලු දෙව් මිනිසුන් සුවපත් කිරීමේ අරමුණින් නිවනින් සනසාලනුවස් මේ සිදු කළ ධර්ම දානයේ මේ පින්කමේ බලයෙන් පිනති ඔබ හැම දිනාටම සත්‍ය අවබෝධය පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ඒ සියලු ආකාරයේ සිදු කරගන්න ප්‍රඥා දියුණුවන් විසංකාරගත හිතක් ඇති කරගන්නට සංකාර නිරෝධයක් දක්වා දිවයන්ට අවශ්‍ය කරන අවිද්‍යා දුරු වීමකට චතුරාර්ය සත්‍ය අවබෝධයකට උපනිශ්‍රේ වන පාරමී බලයක් බවට පත් වේවා නිවන පිණිසට උපකාර වන පාරමිතාවක් බවට පත් වේවා කියලා ආශිංසනය කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. දස බල බුදුන් නම් සෙල් මුදුනතින් මතු නිවන් නම් මහා සමුදුර
කෙලවර කොට ඇති දසතින් අරියටඟි මග සිහිලින් සිහිල් වූ නිති සුවදෙන ජිනවදන් ගඟ බෝකල් ගලාවා සව් සතන් සනසා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. දේශක්ඛයෝ නිබ්බානං. මේ උතුම් වූ ධර්ම දේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා ගාල්ල හපුගල බෝගහවත්ත පාරේ අංක 126න් බීහි පදිංචි විශ්‍රාමික ගුරු උපදේශිකා මාලනී විජේසිරිවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මෙම උතුම් වූ ධර්ම දේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2021 වර්ෂයේ ඔක්තෝබර් මාස 20 වන දිනට ජීවන ගමනේ අවුරුදු 75 සම්පූර්ණ වීම නිමිති කරගෙන මෙම ධර්ම දානය සිදු කිරීම හා ඉන් ජනිත වන්නා වූ සියලු කුසල ශක්තියින් නිර්වාණ අවබෝධයට හේතු වේවායි ප්‍රාර්ථනා කරනවා. මීට වසර 35කට පමණ පෙර පරලෝ සැපත් සී විජේසිරිවර්ධන ආදරණීය පියාණන්ටත් වසර 15කට පමණ පෙර පරලෝ සැපත් කේසී ගොඩගේ මෑණියන්ටත් මීට වසර 5කට පමණ පෙර පරලෝ සැපත් රම්‍යා විජේසිරිවර්ධන සොහොයුරියටත් අමරදාස මහතාගේ පරලෝ සැපත් මතෙස් පියාණන්ට හා සාදිනා මෑණියන්ටත් සොයුරු පියදාස මහතාටද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. සුජීවත්ව වාසය කරන ආදරණීය ස්වාමි පුරුෂයාණන් වන අමරදාස මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ සම්පන්නිය උදා වේවා. ප්‍රදීප්, මහේෂ්, දිනේෂ්න පුතණුවන්ට හා කේසරා දියණියටද ලක්ෂ්මී, අනුෂා, රොහෙන්ද්‍රිකා යන ලේලිවරුන්ටද තුෂාන් බෑනනුවන්ටද මිනුති, සෙනුත්, පහන්දි, තෙනුජ, දැහැමි, අසුන්තා, අනන්‍යා, අමේලි යන මුණුබුරු මිනිබිරියන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ සම්පන්නිය උදා වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී දීර්ඝායුෂ සම්පන්නිය උදා වේවා. රට පුරා පැතිර පවතින රෝග උවදුරු දුරු වී සහනය සැලසේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.